පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ආයුෂ බොහෝ වේවා කියලා සියත රාවණා වැඩසටහන නරඹන ඔබ සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඔබට දිගින් දිගටම අපි සිහිපත් කරපු මේ උතුම් රාවණීන්ගේ ශක්තිය ඔබට ලබාගත හැකි ආශිර්වාදය ලබාගත හැකි රාවණා පහන දැල්වීම මේ වනකොට සියලු දෙනාම ඉෂ්ට කරලා පහන දල්වලා වැඩසටහනට ඇවිල්ලා වාඩි වුණා කියන විශ්වාසය මට ඔබ පිළිබඳව තියෙනවා. ඒ වගේම විශාල පිරිසක් මේ පිළිබඳව දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් අපේ නිෂ්පාදකවරයාට විශේෂයෙන්ම අපේ සියත නාලිකාවට කතා කරමින් ස්තුතිවන්ත වෙමින් ඔවුන්ට මේ යහපත් ආකර්ෂණය මේ ආශිර්වාදය පහන දැල්වීමෙන් ලැබෙන බව කියනවා. ඒ නිසා මේ පහන දැල්වීමේ කටයුතු තවමත් සිදු කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉතාම ඉක්මනින් පුළුවන් ඔබට රාවණීන් පිළිබඳව සිහිපත් කරගෙන මේ පහන දල්වන්න. විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරුම් මැතිතුමන් මේ ඉල්ලීම නිරන්තරයෙන් ඔබට කරනවා. ඔබට සිහිපත් කරන්න කියන කාරණාව එතුමාගේ ඉතාම උදාර සංකල්පයක් විදිහට මේ රාවණීන් දෙසා පහන දැල්වීම සිහිපත් කරන්න පුළුවන්. දැන් මහා රාවණීන් කියන්නේ මේ ආධ්‍යාත්මික ශක්තිය හා බැඳුණු බොහොම සුවිශේෂ ශක්තියකින් හෙබී කෙනෙක්. ඒ නිසා අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ ඒ සුවිශේෂ කාරණාව ඔස්සේ වැඩසටහන ඉදිරියට රැගෙන යන්න. ඒ වෙනුවෙන්ම විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව නිතර කතා බහ කරන ඒ ශක්තියෙන් මේ වන විටත් ඊටාම සාර්ථක ඵල ලබාගත් බොහොම සුවිශේෂ දෙපළක් මැදිරියට අපි අද ආරාධනා කළා. මේ වැඩසටහනට විශාල ආලෝකයක්, විශාල ගෞරවයක් ලබා දෙමින් සිය දායකත්වය ලබා දෙන විශාල කැපකිරීමක් කරලා එතුමන් මේ වැඩසටහන වෙනුවෙන් පැමිණෙන්නේ. ඊටාම ගෞරවයෙන් අපි රාවණ වැඩසටහනට පිළිගන්නවා ඉතිහාස ගවේෂක, පරිසර ගවේෂක, සීහෙල ගම්මානයේ නිර්මාතෘවරයා තිලක් හන්දේගම මහත්මයා. ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ඒ වගේම මේ ආධ්‍යාත්මික වටිනාකම් පිළිබඳව කතා කරද්දී අංගම්පොර ගුරු උපදේශක ආධ්‍යාත්මික පර්යේෂක යෝගාවචර අසේල ගුණරත්න මහත්මයා බොහොම කාලෙකින් අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා. එතුමන්වත් අවශ්‍ය බොහෝ වේවා කියලා පිළිගන්නවා. ඊටාම ගෞරවයෙන් එතුමන් මේ වැඩසටහනට ශාල දායකත්වයක් බොහොම කාලාන්තරයක් තිස්සේ ලබා දෙන කෙනෙක්. දැන් ආධ්‍යාත්මික වෙනස් වීමක් මේ බොහෝ තැන්වල අපිට පේන්න තිබෙනවා. මේ රාවණීන්ගේ පිබිදීම පිළිබඳව කතා කරනවා. ඒ වගේම මේ ආධ්‍යාත්මය පිළිබඳ සොයා බලන්න, ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරන්න මුළු රටක් විදිහට ගත්තාම, ලෝකයක් විදිහට ගත්තාම ලොකු වෙනසක් වෙන දිශාවකට මේ අය ගමන් කරනවා වගේ දැනෙන්න තියෙනවා. කාන්තික මහත්මයා, ඔබට කොහොමද මේ කාරණාව දැනෙන්නේ? ඔබ මේ ආධ්‍යාත්මයත් එක්ක බොහෝ ගනුදෙනු කරන, එයින් බොහෝ ඵල ප්‍රයෝජන ලබාගෙන ලෝකෙට එහි ප්‍රතිඵල පෙන්වපු කෙනෙක්. අසංග මහත්තයා මේ දවස්වල හොඳින් බැලුවොත් රූපවාහිනියක් හරි ගුවන් විදුලියක් හරි මොකක් පත්තරයක් හරි ගත්තොත් මේක තියෙන්නේ අර නන්දා මල්ලිගේ එක සින්දුවක් තියෙනවා, අහසින් කොටසක් කඩා වැටි. හරියට නිකන් අහසින් කොටසක් කඩා වැටෙනවා වගේ ලොකු කලබලයක්. ඒ කලබලය තේරුම් ගන්න බැරුව ගොඩක් අය නොයෙක් පැති වලට මේක යොමු කරමින් කල්පනා කරනවා. හැබැයි මේ කලබලය මම බලාපොරොත්තු වෙච්ච එක දෙයක්. එහෙනම් මං හිතපු දේ හරි. කලබලයක් නැතුව එක දිගටම ගලාගෙන යනවා නම් ලොකු වෙනසක් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ රටම ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා රටේ ජනතාව. එහෙමනම් ඒ කලබලය ඊට කලින් සිද්ධ වෙන්න ඕන. දැන් ඒ කලබලයයි මේ සිද්ධ වෙන්නේ. අපි දැන් මොහොතකට කලින් ඔබ පැහැදිලි කළා පහනක් උදැල්වීම පිළිබඳව. මහා රාවණයන් වෙනුවෙන්. මහා රාවණය වෙනුවෙන් පහනක් දැල්වන්නේ ඇයි කියන කාරණාව
කවුරු හරි ඇහුවොත් ඒක පැහැදිලි කරලා දෙන්න එක මම හිතන්නේ මගේ යුතුයකම. මේ අපේ හෙළ දූපත නැත්නම් ශ්‍රී ලංකාවේ හෙළ දිව කියන එක ඉස්සර. ඒටත් කලින් මම විශ්වාස කරන විදිහට සාල්මලි දිවයින. කවුරුත් කියන්නේ නැතුව ඉතින් මම මේක කියනවා සාල්මලි. මේක සාල්මලි දිවයින කියලා කියන්නේ සූර්යයා පිළිබඳව විශාල පරිශන කරලා ධානය වඩවමින් සූර්යයාගෙන් ශක්තිය ලබා ගන්න සූර්යයාගේ ගණිතමය ශාස්ත්‍රයෙන් හදාරපු ඍෂිවරයා මය ඍෂිවරයා මේ ඍෂිවරයා තමයි මේ සූර්යයාගේ වටිනාකම පැහැදිලි කරපු එක්කෙනෙක්. ඒ නිසා ඒ දූපතේ හිටපු මිනිස්සු සූර්යයා හොඳින් වටහාගෙන හිටපු අය. එන්දා සූර්යයා වෙනුවෙන් බිහි වෙච්ච රාජ්‍ය පරම්පරාව සූර්යයාගේ නාමයෙන් වුන් රාවණයා. එතකොට රාවණයන් කවුරු හරි සිහි කරනවා නම් රාවණයන් කියන්නේ රාවණ රාජ්‍ය පරම්පරාව. එහි අවසන් රාවණවරයා වන අපි බොහොම ගෞරවයෙන් සලකන මහා රාවණයන්. එමෙන්න කියන්නේ මහා රාවණ. මේ උත්තමයා වෙනුවෙන් අපිට කරන්න යම් කිසි දෙයක් තියෙනවා නම් තියෙන එකම දේ තමයි ඔහු සූර්ය වංශිකයෙක් වීම නිසාවටම සූර්යයා සංකේතයකට ඉදිරිපත් කරන එක. සූර්යයාගේ සංකේතය තමයි පහන. අපේ සියලුම හෙළයෝ යම් කිසි උත්සවයක් පවත්වන වෙලාවට පහනක් පත්තු කරේ ආලෝකය නැති නිසා නෙවෙයි. කවුරු හිතනවා මේ ආලෝකය ලබා ගන්න කියලා එතරම් වැරදිලා. අපි පහන පත්තු කරන්නේ සූර්ය සංකේතයේ හැටියට. එනම් මහා රාවණ ගැන සිහි කරනවා කියන්නේ පහනක් පත්තු කිරීම මෙය. මම මෙහි පැහැදිලි අර්ථය දෙන්නේ එතන. ඉතින් යම් කිසි කෙනෙකුට රාවණ පිහිට හෝ රාවණ පිහිට කියන්නේ සූර්ය පිහිට. සූර්යයාගේ පිහිට ඒ ශක්තියන්ගේ පිහිට. ඒ ටික බලාපොරොත්තු වෙනවා නම් රාවණයන් වෙනුවෙන් පහන පත්තු කළ යුතුයි. ඒක මගෙන් කීප දෙනෙක් අහනවා. එයාලා තියෙනවා නිතරම දුරකථනෙන් අහනවා කොයි වෙලාවද පහන පත්තු කරන්න ඕන කියලා. මොකද එහෙම ඒකෙන් අදහස් කරන්නේ හොයන කණ්ඩායම. කොහොම හරි අපි මේ සූර්ය අපේ මේ මම කතා කරපු සූර්යයා තප්පරයට කිලෝමීටර් 150ක වේගයෙන් මේ ග්‍රහලෝක ටිකත් අරගෙන වේගවත් ගමනක් යනවා. වේගවත් ගමන, හුරුතාකාර ගමන. ඒ ගමන යනකොට නොයෙකුත් සංදිස්ථාන පහු කරමින් යන්නේ. ඒ පහු කරමින් යන ඒ ගමන වෘත්තාකාරව ගත්තොත් එක කොටස් 12කට බෙදලා මේස ආදි වශයෙන් රාශි වලට අපි බෙදලා තියෙනවා. එතකොට මේස රාශියෙන් ආරම්භ කළ මේ ගමන වරද්දලා තේරුම් ගන්න එපා. මම මේක කියන්නේ සිංහල අවුරුද්දෙන් මේන රාශියෙන් මේස රාශිය වෙන කියන නෙමෙයි. මේ මහා චක්‍රයේ අපිට හිතා ගන්නත් බැරි ගණන් චක්‍රයේ මේස රාශියෙන් ආරම්භ කරපු ගමන ඒ කියන්නේ කෘත යුගයේ ගමන ඇවිල්ලා ද්විපර තේත්‍රා යුගයට ඇවිල්ලා ද්විපර යුගයට ඇවිල්ලා දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කලි යුගයට. කලි යුගය තියෙන්නේ අන්තිම රාශියේ. මේ අපි ඉන්නේ ඉන්නේ මීන රාශියේ. මීන රාශියත් යුග හැටියට බෙදුවොත් අපි දැන් ඉන්නේ එහි මකර යුගයේ. මෙන්න මේ විදිහට ගණන් හදන්න අපිට කියන්නේ කවුද? මේ මහා රාවණවරු. මහා රාවණවරු. සමහර අය හිතන්නේ මීට අවුරුදු ගානකට පායපු ඉරම තමයි අදත් තියෙන කියලා නෑ. අපි මීට අවුරුදු ගානකට ඉස්සලා සූර්යයා හිටපු තැන තමයි මේ ඉන්නේ කියලා නෑ. අපි ගොඩාක් දුර ගිහිල්ලා. ඉතින් මේ වෙලාවේ සිද්ධ වෙන්න ඕන නියමයක් තියෙනවා. මේ යුගවල තියෙනවා යුග අන්තයක් කියලා. හැම යුගයකම අන්තයේදී මහා විනාශයක් සිද්ධ වෙනවා. යුගාන්ත විනාශ වීම. તો කලි යුගයේත් අන්තයේදී මහා විනාශයක් වෙන්න ඕන. හැබැයි කලි යුගයේ අන්තයේ මහා විනාශය සුළුපටු විනාශයක් නෙවෙයි. සියලුම ශක්තියින් විනාශ වෙලා කිසිම ජීවියෙක් නැතුව නැවතත් කෘත යුගයක් ආරම්භ වෙන්න සිදුවෙන විනාශය. ඒ විනාශය වෙන්න කලින් මිනිසා ඔහුගේ දියුණුවේ උපරිම භෞතික දියුණුවේ උපරිමයට ගිහිල්ලා ඒ උපරිම දියුණුව නිසාම විනාශ වෙනවා. අන්න ඒ මොහොතේ ආධ්‍යාත්මික නායකයන් බිහි වෙනවා.
ආධ්‍යාත්මික බලය ක්‍රියාත්මක වෙනවා. අපි බුද්ධ දේශනේ තියෙනවා. ලෝක විනාශයක් වෙන්න කලින් පුජ්‍යලයක් ඇවිදිලා ඉසකයක් කළා දාගෙන කෑ ගහලා කියනවා කියලා. අදින් අහවල් මෙච්චර කාලයකට පස්සේ ලෝක විනාශයක් වෙනවා පින් කරගන්න කියලා. ඒක අපි අහලා තියෙන කතන්දරයක්. ඒක තියෙනවා. එතකොට ඒකට සමානද මේක මේ මොහොත? මේ මොහොතේ මේ බුද්ධිමත් මිනිස්සු ඒ කියන්නේ 1000කට එකක් කියලා විතර කියලා කියන්නේ සංඛ්‍යාව. මේ දැන් තියෙන සංඛ්‍යාවේ සාල්මලි ගේ කියන්නේ මෛත්‍රීස්වරගේ මිම්මානු 1000කට එකක් බුද්ධිමතුන් බිහි වෙනවා. ඒ බුද්ධිමතුන් බිහි වෙලා ඒ බුද්ධිමතුන් ගිහිල්ලා ආධ්‍යාත්මික බලය ගොනු කරගන්නවා. ආධ්‍යාත්මික බලය කියන එක විග්‍රහ කළොත් සංක සූර්යයා අපි මිනිහෙක් මැරුණොත් ඒ මිනිහා මැරෙනකොට අපි තන්නේ එතනින් ඉවරයි. සමහර ආගම් වල කියනවා නෑ ආත්මය ගිහිල්ලා නැවතත් ආයෙත් ඉපදෙනවා කියලා කියනවා. සමහර අය කියලා හිතනවා ඉවරයි කියලා. නමුත් මේ ආධ්‍යාත්මය අපේ ආධ්‍යාත්ම කියන්නේ සිරුරේ අපේ සිරුර දාලා යන මහා විද්‍යුත් තරංගය තමයි ආධ්‍යාත්මික බලය. ඒක ගිහිල්ලා ස්ථානගත වෙනවා කොතන හරි එක තැනක ස්ථානගත වෙනවා. අපි කියනවා එක්ක දිව්‍ය ලෝකය එහෙම නැත්නම් වෙන තැන් මනුස්ස ලෝකයේ ආදි වශයෙන් කියනවා. මම කියන්න හදන්නේ ඒ මිනිහා ජීවත් වෙලා ඉන්න කාලය තුල ඔහු දියුණු කරපු හිත. ඒක තමයි ආධ්‍යාත්මය. දියුණු කරපු හිතේ ශක්තියින් ඡය වෙන්නේ නැහැ. ඒක ගිහිල්ලා එක්තරා තැනක රැඳිලා තියෙනවා. මේක තේරුම් ගන්න ලේසියි. අන්තර්ජාලය ගැන අපි ඔක්කොම දන්නවා. අන්තර්ජාලයේ රැඳිච්ච ඒවා අපි තප්පර ගානක් ඇතුළතදී බාගත කරගන්නවා. මේ අපි කරපු මේ ටිකත් අන්තර්ජාලයේම ගිහින් රැඳෙනවා. ඒක බාගත කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ බාගත කර ගැනීම තමයි භාවනාව. අපි ධානය උපදවන්න උත්සාහ ගන්න මේකට. ඒ බාගත කරගන්න උත්සාහ ගන්නවා. එimhe බාගත කරගන්නේ නැතුව පුරුද්දටත් එනවා. අන්න මේ වෙලාවේ ඒක පුරුද්දට පුරුද්දටමත් මිනිසුන් ගව එනවා. ඒ ආපු කණ්ඩායම තමයි ඒ කට්ටිය ඉස්සරහට එන තමයි මේ කලබලය ඇති වෙන්නේ. මහා කලබලය. ඒ කලබලය තුල මෝඩයෝ කවුද? බුද්ධිමත්තු කවුද? ඒ කට්ටිය සේරම සමාජයට අඳුරගන්න පුළුවන්කම තියෙනවා. හොඳට රූපවාහිනිය දිහා බලපුවාම මෝඩයෝ රැළම අඳුරගන්න පුළුවන් මේ වෙලාවේ. මේ මෝඩයෝ රැළට මේක මෝඩකමක් හැටියට ඔලුවට දැම්මේ කවුද? මං කියන්නේ උඩින් මේ තෙරපුම කරනවා. හොඳට සිහියෙන් එන්න මනුස්සයෙක් පිස්සෙක් බවට පත් කරනවා සමහරවිට. අපි හොඳ මනුස්සයෙක් කියලා හිතා ඉන්නවා. නමුත් සමහරවිට අපි දැන් පේනවා ඔව් නෑ. හදිසියෙ පිස්සු ඇහිලා. ඒ ඇස්සේ කට්ටිය එක එක යෝජනා දානවා. මෙහෙම වෙයි ඊළඟ මෙහෙම වෙයි කියලා අපි බලාගෙන ඉන්නවා මෙන්න මේ කාරණා ටික. එහෙම වෙලාවක් තමයි මේ ඇස්සේ තියෙන්නේ. සංක 2019 දෙසැම්බර් 26 වෙනිදා අහසේ සිදුවීම අධ්‍යයනය කරමින් හිටිය මට මවිතයට පත්වෙන කාරණාව මම දිගින් දිගටම පුවත්පත් වලටත් මේ වගේ මාධ්‍යවලදී කිව්වා. වෙනස එන්න පටන් ගන්න ඔතනින් කියලා. ඒ වෙනස පටන් අරගෙන 2031 වෙනකොට ඒ වෙනස සම්පූර්ණ වෙලා අලුත් ලෝකයක් බිහි වෙන බව. මම ඒක බොහොම පැහැදිලිව මම කිව්වේ ඒ අතීතයේ කතන්දරත් එක්ක ගලප්පගෙන. එහෙම වෙන්න නම් දැන් ඔය ආධ්‍යාත්මික බලයෙන් පිරිච්ච මිනිස්සු ටික හිමින් ඉස්සරහට එන්න ඕනේ. හිමින්. දැන් ඒ කට්ටිය තමයි දැන් ඉස්සරහට ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්නේ. බලපුවම අපිට මේ මාධ්‍යයසෙත් පේනවා. එහෙම කට්ටිය අපි හිතපොම නැති කට්ටිය අමුතුම විදියට එනවා. මේ වෙනකොට මේක මාව විශ්වාස කරයිද කියලා දන්නේ නැහැ තමුන්නාසෙලා. ලංකාවේ එක්තරා තැනක ළමයෙක් තරුණයෙක් ඔහු එච්චර බුද්ධිමත් බවක් පෙන්වෙත් නැහැ. ඔහු අරක්කුත් බොනවා. ඒ වගේ දේවල් කරපිටිපේකට හදිසියේ වරම් වෙනවා. වරම් කීපයක් එනවා. එක වරමකින් එයාට පේනවා අනාගතේ වෙන දේවල්. ඒක වෙන දෙයක් පෙනුනහම එයා එතන ගිහින් කියනවා. මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. පිළිගන්නවා පිස්සෙක් කියලා හිතනවා පිළිගන්නවා. පිස්සෙක් කියලා හිතනවා. මෙයාට පේනවා එක්කෙනෙක් මැරෙනවා සියදි විහාන කරගන්නවා. එයා ගෙදරට ගිහිල්ලා ඒක කියනවා. ගහලා පන්නනවා. හැබැයි දවස් තුනක් පස්සේ අර මනුස්සයා බෙල් වල දාගෙන මැරෙනවා. මොකද්ද මේ සිද්ධිය? ඒක තමයි අර දැකලා තිබ්බේ. ඔහුවත් දන්නේ නැහැ මේ සිද්ධිය. මෙවැනි අద్భుත සිදුවීම් යනවා. මං කිව්වා එක ළමයි බිහි වෙනවා. මේ වුණට අවුරුදු 9 10 ළමයි බිහි වෙනවා. මට කතා කරනවා
එක්කෙනෙක් අරාබියෙන් එයාගේ ළමයා ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. අම්මේ තාත්තා කියන්නෙත් නැහැ. දඟයි. සේරම බඩමුට්ටු පොඩි කරනවා. සමහරවිට අම්මා අහගෙන ඉන්නවත් ඇති. මට අම්මේ කියන්නෙත් නැහැ. මං ගාවට එන්නෙත් නැහැ. ඊට පස්සේ මං කිව්වා පුළුවන් නම් එයාගේ කේන්දරේ මට එවන්න. එයාගේ කේන්දරේ මට එවනවා. කටක ලග්නේ විසා නැකතේ. එහෙම ඉපදුනා නම් කවුරු හරි දැන් ඉන්නවා බුදුහාමුදුර තමයි ඉපදුනේ. මට තියෙන්නේ බුදුහාමුදුරන්ගේ කේන්දරෙත් එක ගලප්පන්න. ගලප්පගත්තාම ඊට ආසන්නෙන් තියෙන්නේ. මට එතනින් හට බලන්න තියෙන්නේ යාගේ දසාව. ජන්නේ මේ වෙලාවේ ගුරුගේ මහදසාවේ. අවුරුදු 11ක් වෙනවා තියෙන මගේ අම්මට කිව්වා අවුරුදු 11ක් වෙනකොට එයා ඕගොල්ලන් අසට එයි. මේ සැබෑ ඕගොල්ලන්ගේ දෙමාපියෝනේ බාරකාරී දෙමාපියෝ. ඒක මතක තියාගන්න. මේ ඇවිල්ලා තියෙන වෙන කාර්යයක් කරන්න. තාමත් එයා ආපු තැනින් ගැලවිලා නැහැ. තාමත් එයා ඉන්නේ එතන. හිතාගන්න කියන කාරණාව මට බොහොම පැහැදිලිව ඒකට කාරණකව මතක් කරන්න තිබුණා. තවත් එංගලන්ත පිටරට ඉන්න කාන්තාවක් කතා කරනවා. එයාට හඳ පේනවා. දවල්ට කොළ පාටින් හඳ පේනවා. මොකද්ද මේ? මම නිරන්තරයෙන් එයාට කියනවා එයා සූර්ය වන්දනාව කරනවා. එයා සූර්ය වන්දනාව කරනවා. එයාට කොළ පාටින් හඳක් දවල්ට පේනවා. එයා මේ ළඟදී ලංකාවට ආවා. ඇවිල්ලා මාව හොයාගෙන මං ඉන්න තැනට ඇවිල්ලා මට තෑගි බොගක් දීලා ඒ කතන්දරේ කියලා ගියා. ඊයේ තවත් කාන්තාවක් කතා කරනවා. එයාටත් ඒ විදිහටම හඳ පේනවා කොළ පාටින්. එයා බය වෙනවා. මෙවැනි මේ අద్భుත සිදුවීම් මේ වෙලාවේ සිද්ධ වෙනවා. මම කලබල වෙලා නැහැ. මේ සිද්ධිය මට තේරෙන හින්දා. ඉඳා අවුරුදු 9 විතර ළමයි සමාජයේ බිහි වෙන්න පුළුවන් මේ වෙනකොට 9-10 ඒගොල්ලෝ ඉන්නේ. භාෂාවල් කීපයක් කතා කරනවා. අපිට නොතේරෙන දේවල් කියන. සමහරවිට අපිට පිළිගත නොහැකි දේවල් කියන ළමයි තැන් වලින් බිහි වෙන්න පුළුවන්. පුංචි ළමයි. ඒ තමයි 2031 ඒ මේ ලංකාවේ ඇති වෙන වෙනසට නායකත්වයක් දෙන්න තියෙන ළමයි ටික. තරුණයෝ නව යෝන් තරුණයෝ. මේ වෙනස නෙමෙයිද මේ සිද්ධ වෙන්නේ. මේක තේරුම් ගන්නේ කොහොමද? මේ දවස්වල මගේ සියලු වැඩ අයින් කරලා මමගේ ගොවිපලේ තියෙන කටයුතු වලට අමතරව මම කරන්නේ උදේ පාන්දර 5:00 වෙනකොට මගේ බුදුබැඳුරු පැත්තට මම පනවලා තියෙන ආසනෙ ඉඳගෙන මේ ටික මෙනෙහි කරන එක අලුත් අදහසක් මට එනවාද කියලා බලන්න. ඒක තමයි පණිවිඩය. අලුතෙන් මොනවා හරි සිතුවිල්ලක් ආව නම් ඒක තමයි මැසේජ් එක පණිවිඩය. උඩින් එන පණිවිඩය. ඒ පණිවිඩයක් මොකක් හරි සැකයක් හැටියට මට ආවොත් ඒක අධ්‍යයනය කිරීම තමයි මම මේ දවස්වල කරමින් ඉන්නේ. මොකද වහා මේක මට වටහා ගත යුතු තියෙනවා. එතන මේ අපි ඉන්නේ. හරිම සුවිශේෂ කාරණාවක් මතු කරමින් ඒ ආරම්භය ලබා දුන්නා. දැන් ආධ්‍යාත්මික වෙනස් වීම පිළිබඳව රටක් විදිහට අපිට පේන්න තියෙනවා. දැන් මේ මිනිසුන්ගේ වෙනස්කමත් එක්ක විශේෂයෙන්ම ආධ්‍යාත්මික පරිශ්‍රකවරයෙක් විදිහට යෝගාවචරයෙක් විදිහට අසේල ගුණරත්න මහත්මයා මම හිතන්නේ ඔබටත් යමක් කියන්න තියෙන ඔබ නිරන්තරයෙන්ම අපි දකිනවා අනාගතයේ දිහා බලලා අනාගතයේ කුමක් වේවිද අතීතයේ රාවණීන්ගෙන් ලද මේ දහම තුල මේ ආධ්‍යාත්මික සුවිශේෂ හැකියාවන් අපි ලබා ගත්තේ රාවණීන්ගෙන්. ඉතින් ඒ වටිනාකම් වර්තමානයේදී මතු කරමින් අනාගත પરම්පරාවට ලබා දෙන්න ඕනේ. අනාගතයේ පිළිබඳ බලාපොරොත්තුවක් තියන්න පුළුවන් කමක් තියෙනවද? ජීවමාන මහරාවණයන් සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කරනවා. ඊටාම හොඳ ප්‍රවේශයක් මේ සාකච්ඡාවට ඊටාම හොඳ ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලබා දුන්නා අපේ ගරු තිලක් කන්දේගම මහත්මයා. ඉතින් ඒ සාකච්ඡාවේ ඒ කියවුණු බොහෝ කාරණා තුල තිබෙන්නා වූ කාරණා කිහිපයකින්ම මම ආරම්භ කරන්නම්. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් ආධ්‍යාත්මික ගමන යන බොහෝ දෙනෙක් මේ නව යුගය පිළිබඳවත් උදා වෙන ආධ්‍යාත්මික යුගය පිළිබඳවත් ඒ බොහෝ ආධ්‍යාත්මික වේදින් කතා කරලා තිබුණා. කතා කරා අප සියලු දෙනාම. ඒ වගේම මේ සිදුවෙන දේදී සමාජයක් විදිහටත් පුද්ගල යම් විදිහටත් මේ සිදුවෙන දේ අවබෝධ කර ගැනීමට අප කොච්චර සමත් වෙනවද කියන
ප්‍රශ්නය තමයි අපි ඉදිරියේ තියෙන්නේ. මෙන්න මේ අභියෝගය තියෙනවා අපි ඉදිරියේ. මොකද දැන් මේ සිදුවෙන්නේ කුමක්ද කියලා සැබෑ ලෙස ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ගමන් කරන අයට මේක ගැටලුවක්වත් මේක ප්‍රශ්නයක්වත් නෙවෙයි. ප්‍රථමයෙන් කියනවනේ ඔවුන් දකිනවා අතීතයේ මෙන්ම වර්තමානයේ අනාගතයේ ඔවුන් දකිනවා. ඔවුන් මේ සිදුවෙන දේ බලාගෙන ඉන්නවා, අධ්‍යයනය කරනවා සහ ඒ සඳහා අප විශේෂයෙන් කිව්වා අපි මේ සාකච්ඡා මණ්ඩපයේම අපි සාකච්ඡා කරා සිව්හෙලේ ස්වර්ණමය යුගය කියන වචනය. ඒත් මේ සිව්හෙලේ ස්වර්ණමය යුගය කියන එක දවසින් දෙකෙන් උදාවන්නට නියමිත දෙයක් නොවේ. ඒකට සුදුසුම කාලය තමයි මේ පසුගිය අවුරුදු 2 ඇතුළත ඒ කාල සීමාවේදී අපි පණිවිඩය දුන්න සමාජයට මේ යුගය උදා වෙනවා. සිව්හෙලේ ස්වර්ණමය යුගය උදා වෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික යුගයක්. ඒ වගේම ආධ්‍යාත්මික නායකත්වයක්. කියන්නේ මේක දේශපාලනික නායකත්වයක් නෙමෙයි. මේක බොහෝ දෙනෙක් වර්ධව වටහා ගන්නවා මේ ලෝකයට ආධ්‍යාත්මික නායකත්වයක් කිව්වම මේක දේශපාලනයේද කියලා. මේකේ එක කොටසක් විතරයි. දේශපාලනය කියලා කියන්නේ මේ ක්‍රියාදාමයේ එක කොටසක් විතරයි. ඒක තනි කොටසක් නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ ජීවන මහා රාවණයන්ගේ ඒ ශක්තිය ප්‍රඥා බලමහිමේ. ඒ දසවිධ ප්‍රඥා බලමහිමේ තිබෙනා වූ දේවල් පිළිබඳව එයින් ප්‍රධාන දෙයක් තමයි අපි කතා කරොත් ආධ්‍යාත්මික. කියන්නේ ජ්‍යොතිෂ විද්‍යාව ආධ්‍යාත්මික ඒ කියන්නේ ධ්‍යාන තලය ඒ වගේම කුෂිකර්මාන්තය සටන් කලාව සෞන්දර්ය මේ සියල්ල වෛද්‍ය ක්‍රම මේ ඔක්කොමල වෙනසක් තුලින් තමයි ඒ සියල්ලෙහි අග්‍රඵලය නෙලන්න හැකි කාල පරිච්ඡේදයට තමයි අපි ස්වර්ණමය යුගය කියලා ගන්න. එතකොට මේ සඳහා මේ කාර්යයන් සඳහා විවිධ මට්ටම්වල කාර්යයන් සඳහා මේ පොළව සකස් කරේ අද ඊයේ නෙමෙයි. අනාදිමත් කාලයක සිට මේක මම කිය මේ පොළොවේ වගේම ඉහළ ආකාශයේ දිව්‍ය ඒ තලවල ඉඳලා එන ගැටුමක ප්‍රතිඵල තමයි අපි මේ නිලමින් යන්නේ. ආධ්‍යාත්මික ගැටුමක් වෙනවා ආධ්‍යාත්මික තලයේ යහපත අතර අපි මේකට ඒ කියන්නේ ධනාත්මක චිත්ත ප්‍රාණීන් සහ ඍණාත්මක චිත්ත ප්‍රාණීන් කියන ජීව විශේෂ අතරත් මේ ගනුදෙනු තියෙන ඒ සිදුවීම් මේ මිනිස් ක්‍රියාකාරකම් වලට ඔබ්බෙන් පිටින දෙයක්. බොහෝ වෙලාවට අර මෙවැනි සාකච්ඡා පවා බොහෝ දෙනෙක් හිතනවා අර මිත්‍යාව ගොන්නට දාලා. ඒක උනේම අපි බටහිර ඔළුවකින් මේ හැමදේම විග්‍රහ කරන්නට ගිය එක. නමුත් ඔවුන් මේ දේවල් අවශ්‍ය විදියට නැන පමණින් ඔවුන් පරිශ්‍රණය කරනවා. ඔය දැන් මේ යුගය අපි ගැටුම්කාරී යුගයක් ඒ වගේම මේ පරිවර්තන යුගයක්. මේ පරිවර්තන යුගයේදී අප ඉදිරියේ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන කාරණයක් තමයි මේ මිනිස්යන් අතර විතරක් නෙමෙයි යුද ඕලාහල ඇති වෙන්නේ. සාගත වසංකත භූමිකම්පා රෝග බිය මේ සියල්ල ඇවිත් මේ යුගයේ මේ වෙනසකට සූදානම් වෙන්නේ. අර යමක මලකඩ බැඳිලා අර මේ තිබුණොත් නැවත ආවිදේක මලකට බැඳිලා මොනවා තිබුණොත් නැවත ඒකෙන් යමක් කරන්නට මේක මලකඩ කොටලා ආහාර දාලා මේක නැවත මේ පන්නරේ ලබලා ගන්නවා පන පොවලා ගන්න ඕන. එතකොට මේකට ඉතින් රිදෙනවා ටික. ශක්තිමත් කොටස තමයි ඉතුරු වෙන්නේ. අර මලකඩ කැලි ටික කොහොම ඉවත් වෙලා ශක්තිමත් යමක් කරන්න පුළුවන් දෙයක් ඒක පන්නරේ ලැබුවා මේක දිලිසෙනවා මොහත ලැබෙනවා ඒකෙන් කාර්ය කරන්න පුළුවන්. එවැනි යුගයක්. එතකොට මේ යුගයේදී විශේෂයෙන් ඔවුන් සැලසුම් කරා දැන් අපේ කන්දක මහත්මයා කිව්වා අර කුඩා දරුවන් පිළිබඳව ඒ ඔවුන්ට ඒ ඥාන ශක්ති ප්‍රාණ ශක්ති මේවා කැවුන ක්‍රමවේදයක් තිබුණා. අපි ධානතලවලදී අපි මේ දේවල් දැක්ක අපි බොහෝ විට කතා කරලා තියෙනවා.
මතක ඇති පහුගිය කාලවල රතු වැසි, නිල් කොළ වැසි විවිධ වූ තලවල මේකේ මොකද්ද වුනේ? අපේ මේ විශේෂ භූමිය වලට වැටලා මේවා පසට එකතු වෙලා, මේවා ජලයට එකතු වෙලා, මේවා ඒ විවිධ ශාක සහ මේවලට එකතු වෙලා අපේ කුෂිකර්මාන්ත මේවලට එකතු වෙලා ඒ තුලින් ඒක ක්‍රමයක් විතරයි. ඒක ක්‍රමයක් විතරයි. ඒ ක්‍රමෙන් බොහෝ ඒ දරුවන් ඒ බිහිවන්නට මව් කුසවල ඉපදෙන්නට ප්‍රථම ඒ අවශ්‍ය කරන දිව්‍යමය ශක්තිය. එතන අපේ ප්‍රාණ ශක්තිය අපි ප්‍රාණ ශක්තිය කියන එක හිරු තුල තමයි තියෙන්නේ. සූර්යයා තුල තමයි ඒ ශක්තිය තියෙන්නේ. සූර්යයා තුල තියෙන ශක්තියට තමයි ප්‍රාණ ශක්තිය කියන්නේ. මොකද අපි සරලවම ගත්තොත් දන්නවා සූර්යයා නැති වුණොත් මේ ලෝකයට මේ පෘථිවිය මොකද වෙන්නේ කියන එක. ඒ නිසා මේ ප්‍රාණ ශක්තිය කියන එක දැන් මේ ඒ සුවිශේෂී පුද්ගලයන්ට විවිධ අයුරින් ලැබෙන්නට ඕන කාල පරිච්ඡේදයක්. ඒ නිසා තමයි දැන් ගොඩක් බොහෝ පිරිසක් මේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයට පිවිසිලා තියෙන්නේ. ඒකක් අර ඥානමය වශයෙන් ශරීරය පෝෂණය කරන්නට ඒ දිව්‍යමය සැලසුම් සහගත කොටසක් ඒ ධනාත්මක චිත්ත ප්‍රාණින්ගෙන් කෙරුණා. මේකේ සියලු සැලැස්ම ඒ මහා රාවණයන්ගේ මහා බුද්ධිය සතුව තිබුණු සැලැස්මක්. ඒකට විශ්වයේ ඉන්න මෙහෙකාර ජීවීන් ධනාත්මක වුන් ක්‍රියාත්මක වුණා. ඒකෙන් අපේ ගහ කොළ මේ සියල්ලටම ඒ ශක්තිය ලැබුණා. ඒ හරහා ඒ අපේ අවශ්‍ය කරන පුද්ගලයන්ගේ ශක්තිය, ශාරීරික ශක්තිය, ඒ වගේම අර මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය එතෙන්ට ගොනු කරන්නට සූර්යාරායන ඒ ප්‍රාණ ශක්තියින් හරහා මේක කොහොමද ශරීරය තුල ගබඩා කරලා නිවැරදිව අපි මේ දේවල් අවබෝධ කරගෙන යන්නේ කියන තැනට ඒ තෝරාගත්ත බොහෝ මිනිසයන්ට ඒ විවිධ පුද්ගලයන්ට දැන් ඒ දේවල් මුණ ගැසෙමින් තියෙනවා. නිවැරදි විදියට ඒ බවුන් වඩන්න, භාවනා කරන්න, මේ දේවල් අවබෝධ කරගන්න නිවැරදි විදියට දැන් බොහෝ අවස්ථාව තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ මාර්ගයේ ගමන් කරනවා. ඉතින් මෙන්න මේ ආධ්‍යාත්මික තලයේ දියුණුව සහ මේ අවබෝධය තමයි ස්වර්ණමය යුගයේ උච්චතම අවස්ථාවපත් වෙන්නේ. එතකන් දැන් මේ ගත කරමින් යන්නේ අර කැළඹිලි කාරී තත්වයක්. මෙතෙන්දී බොහෝ අයට මේ කැඳවීම නැති අයට මෙතෙන්දී විශ්පිත වෙනවා. වුන්ට මේක තේරුම් ගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් විවිධ මිත්‍යා මත දරපු සහ විවිධ මිත්‍යාවන් ඔස්සේ ගොස් මිනිසයන් මුලා කරපු බොහෝ ආධ්‍යාත්ම වේදීන් සහ විවිධ ආගමික අයව මේ වෙලාවේ ප්‍රතික්ෂේප වෙනවා. මෙතනින් ගොඩාක් සිද්ධ වෙන්නේ අර මලකඩ අයින් කරලා සම්පූර්ණ අර පන්නර ලැබලා පැහැදිලි දිලිසෙන ආයුධයක් නිර්මාණය වෙනවා. නපුරට එරෙහි ආයුධයක්. මේකෙදී දිව්‍යමය ශක්තිය විශේෂයෙන් අපේ මහා රාවණයන්ගේ ඒ තිබුණු ශක්තිය, මේ ශක්තිය, මේ රාවණ ශක්තිය නැති කරන්න බෑ. ඉතින් අපි පුණ්‍යවන්තයි මේ භූමියේ මේ ශක්තිය සූර්යාරායනේ ප්‍රාණ ශක්තිය තුල ගැඹුනේ මහා රාවණ ශක්තිය, විශ්ව ශක්තිය. මේක උරුම දරුවන් අපේ හෙලෙන් දෙන මුළු ලෝකෙටම දැන් මේ වෙලාගෙන තියෙන ව්‍යසනයෙන් පවා ව්‍යසන එකක් නෙමෙයි, ඉදිරියේ බොහෝ වෙනවා, තව වෙනවා. මේ හැම එකටම සාර්ථකව හරියාකාර යහපත්කාර උත්තරයක් තිබෙන්නේ මේ හෙළේ දූ පුතුන්ට පමණයි. ඒක අපේ සෑම අවස්ථාවකම ප්‍රකාශ කරනවා. මේ ඒකේ ගමන් මගේ මුලාරම්භය. ඉතින් මේ මුලාරම්භයේදී මේම ගැටීම්, මොකද ගැටුමක් තියෙනවා හැම මොහොතකම යහපත සහ අයහපත අතර. ඒකෙදී හරියාකාරව ආධ්‍යාත්මික වශයෙන් මේ දේවල් අවබෝධ කරගත්ත පිරිසකගේ අතකට තමයි සියලු ශේස්ත්‍ර වල දැන් අපි කුෂිකර්මාන්තය ගත්තොත් කුෂිකර්මාන්තය ආධ්‍යාත්මය කියන කොටසක් තියෙනවා. දැන් අපෙන් කුෂිකර්මාන්තයෙන් ආධ්‍යාත්මය නැති නිසා තමයි අපි අර පෘථග්ජන විදිහට, ආත්මාර්ථකාමී විදිහට අර තව කෙනෙක්ව පීඩා කරමින්, විනාශ කරමින් තමා පමණක් ජීවත් වීමේ මේ බලාරගලයට යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ ආධ්‍යාත්මික වේදින් විදියට මඟ පෙන්වන අය විදියට
හැම මොහොතකම මේ කාලේ සිදුවන දේවල් ගැන බියපත් වෙනවා වෙනුවට අර අපේ තිලක් කන්දගම මහත්මයා කිව්වා වගේ සෑම උදෑසනකම ඕගොල්ලොන්ගේ විවිධ ආගම් වල අය ඉන්නවා. ඒ ආගම් වල ඒ කල්තුවලකේ තියෙන විදියට බොහොම නිහඬව මේ සිදුවන දේ පිළිබඳ ආධ්‍යාත්මික ඇසින් බලන්න උත්සාහ ගන්න කියන පණිවිඩයත් මම මේ අවස්ථාවේ දෙන්න කැමතියි. හරිම වටිනා කාරණා කීපයක් සාකච්ඡාවට ගනුණා. මේ දේවල් විශේෂයෙන්ම සේල මහත්මයාත් කන්දගම මහත්මයාත් කියන්නේ පොතකින් කියවලා නෙවෙයි, ප්‍රායෝගිකව අත්විඳීම් තුළින් මේවා තමන්ගේ ජීවිතවලට ළඟා කරගෙන ඒ සමීප කර ගැනීමත් එක්ක මේ වටිනාකම්, මේ ආධ්‍යාත්මික ශක්තිය අන් අයටත් ලබා දීපු බොහොම සුවිශේෂ දෙදෙනෙක් විදිහට අපි යනවා විරාමයකට. විරාමයෙන් අනතුරුව තවත් බොහෝ දේ සාකච්ඡා කරමු. රැඳී සිටින්න. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා. අපි හැමෝටම මේ රාවණින්ගේ වටිනාකම පොඩ්ඩක් අමතක වෙලා තිබුණේ. එහෙම කාලෙක තමයි සියත රාවණා වැඩසටහන ආරම්භ කරන්නේ. Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරමුණු මැතිතුමන් මේ ලබා දීලා තියෙන ඉඩහසර පිළිබඳව මේ වැඩසටහන නරඹන ඔබ මම මේට සහභාගී වෙන අපි හැමෝම එතුමන්ට ආශිර්වාද කරන්නට ඕනේ. මේ ලබා දුන්නු වටිනාකම නිසා අද මුළු රටම ලෝකේ විවිධ තැන්වල ඉන්න අය හදිස්සියෙම දුරකථනයෙන් කතා කරලා මට කන්දගම මහත්තයාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද? මට අසවල් වෙද මහත්මයාගේ අංකය දෙන්න පුළුවන්ද? මෙන්න මෙවැනි විශාල පිබිදීමක් තියෙනවා. කොයි තරම් ප්‍රතිචාර ලැබෙනවද? ලෝකේ එහා කෙළවරෙන් අපිට දුරකථනයෙන් කතා කරන නිෂ්පාදකතුමාට සියත අපේ ප්‍රධාන අංකයට කතා කරනවා, මට කතා කරනවා. විවිධ තැන්වල ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ නිසා මේ මහා පිබිදීම ඇති කරන්න පුළුවන්කම ලැබුණේ මේ ගුවන් කාලය වෙන් කරපු නිසා. ඒ නිසා Voice of Asia මාධ්‍ය ජාලයත් සියත රූපවාහිනියේ ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරමුණු මැතිතුමන් ඊටම ගෞරවයෙන් සිහිපත් කරමින් මෙවැනි වැඩසටහනක් කිරීමට පළමු දිනේ සිට පළමු වැඩසටහනේ සිට මේ දක්වා අපිට සෙවන දෙමින් අපිව නිවැරදි දිශානතියට ගමන් කරවන අපිට මහා ශක්තියක් සෙවනක් ලබා දෙන මෙහි ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරමුණු මැතිතුමාව ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමාගේ ඉල්ලීම යලි යලි සිහිපත් කරනවා. එතුමා ඉල්ලන්නේ දල්වන්න මහා රාවණින් වෙනුවෙන් පහනක්. ඒ පහනේ ශක්තිය කුමක්ද? ඇයි පහනක් දල්වන්න ඕනි කියන කාරණාව පළමු වටේ තුලදී තිලකන්දේග මහත්මයා ඊටාම හොඳින් පැහැදිලි කරලා දුන්නා. මේ සියල්ල මේ ලෙස තාම සෙමෙන් අපි ආපු මේ ගමනේ ශක්ති සම්පන්නතම පසුබිමේ සිටින දැවැන්තයා ඒ තමයි අපේ නිෂ්පාදකවරයා රාවණ වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සජීව බාලසූරිය මහත්මයා. එතුමා මාධ්‍ය ලෝකයේ දීර්ඝ ගමනක් ආපු කෙනෙක්. බොහොම සිනහමුසුමුනින් සියලු ප්‍රශ්න දරා ගන්නට පුළුවන් පුදුමාකාර ශක්තියකින් හෙබි කෙනෙක්. ඒ නිසා මේ විවිධ අයට විවිධ වගකීම් බාර දෙන්නේ මේ රාවණීන් වෙනුවෙන් කරන කටයුත්තේදී මේ අය අතීතයේ සිටම සමහර ලාවට එන්නේ ඒ රාජකාරියටම වෙන්න පුළුවන්. වැඩසටහනට මුල ඉඳලා මේ දක්වා පැමිණි සියලු විද්වතුන් තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතුමන්ලා දෙපළ ඇතුළු. ඉතින් වැඩසටහන නරඹන ඔබේ පාසලේ දරුවන්ට කියනවා, ඔබේ මිතුරන්ට කියනවා, විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ සියලු දෙනා තාම ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. පාරේ යනකොට සමහර වෙලාවට ත්‍රිරෝද රථයක් පදවගෙන යන ප්‍රියදුරු මහත්මයෙක් අහනවා එකවරම වීදුරුව පාත් කරන්න කියලා. රාවණා වැඩසටහන ඉතා විශිෂ්ටයි. මේක දිගටම කරගෙන යන්න අපි ඔබත් එක්ක ඉන්නවා, අපි සියතත් එක්ක ඉන්නවා කියන කාරණාව කියනවා. මම හිතන්නේ ඊට වැඩිය මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? ඔබ සතුටින් ඔබේ ජීවිතයට යහපත ළඟා වෙනවා නම් එයයි මම හිතන්නේ අපේ සතුට, අපේ වගකීම. දැන් බොහෝ වෙලාවට කන්දගම මහත්මයා හැමෝටම සීහෙල ගම්මානයක් නිර්මාණය කරන්න බැරි වුණත් තමන්ගේ පුංචි වත්ත පුංචි
සීහෙල ගම්මානය බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ආධ්‍යාත්මික බලය, මේ ආධ්‍යාත්මික ශක්තිය කොහොමද තමන්ගේ ගෙවත්තට ලබා දෙමින් තමන් හරි අමාරුවෙන් මලක් එනකොට පුදුම සතුටක් ලබලා ආයෝග කෘමියෙක් කාලේ යනකොට දුක් වෙන මේ තමන්ගේ වත්තේ තියෙන ගස් කොළන් වල පළදාව වැඩි දියුණු කරගන්න. අසංක පහසුවෙන් හසුරවන්න පුළුවන් බලවේග 3ක් අපි ළඟ තියෙනවා. අපි බලවේග 10ක් හසුරවන්න මහා රාවණයන්ට පුළුවන්කම තිබුණාට මහා රාවණයන්ගේ සමහර දරුවන්ට පුළුවන්කම තියෙනවා අවම වශයෙන් බලවේග 3ක් හසුරව ගන්න. එකක් භෞතික බලවේගය. දෙක ආධ්‍යාත්මික බලවේගය. තුන අන්තරික්ෂ බලවේගය. වටහා ගන්න බැරි කමක් නැහැ අපි රාවණ පරපුරේ මිනිස්සු ඉඳලා. හොඳම විශිෂ්ට උදාහරණය සීහෙල ගම්මානය. දැන් සීහෙල ගම්මානයට දැන් යන කෙනෙකුට සුවඳල්, කළු හීනටි, පච්ච පෙරුමාල් කිරි වැදමින් කරල නැමෙමින් තියෙනවා. මල් ටික පිපෙනකොටම ගොයම පීදෙනකොටම දෙන්නෙක් මට ඇවිල්ලා කියනවා සර් දැන් නම් මොනවා හරි කරන්න වෙයි මැස්සෝ. මම මොන බැස්සද? ගොයම් මැස්සෝ. මම පහුවදා ගියා එදා ගියේ නෑ. මම මුළු කුඹුරම ඇවිදගෙන ආවා. එක මැස්සෙක්වත් මන් දකින්නේ නෑ. මැස්සෝ නෑ. පස්සේ මම ඊළඟව කො මැස්සෝ? ඒක නෙන්නම් මැස්සෝ නෑ. මෙතන තිබුණේ ආධ්‍යාත්මික බලයද? එහෙම නැත්නම් මම එකතු කරපු අන්තරික්ෂ බලය ක්‍රියාත්මක වෙලාද? ඒ අන්තරික්ෂ බලය ලබා ගන්න අපි ප්‍රධාන වශයෙන් සූර්යාගේ. සූර්යාගේ බලය බෙදිලා ග්‍රහලෝක හරහා පරාවර්තනය වීම සහ නිෂ්පාදනය. ඒ වචනේ මම පැහැදිලිව කියන්න ඕනේ. නිෂ්පාදනය තමයි අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එක දෙයක් තමයි අපි තේරුම් ගන්නේ නැති. තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. යකඩ බෝලයක් ගිනි බෝලයක් බවට පත් වෙලා තිබුණු පෘථුවිය. ඒ කියන්නේ මහා මේරු පර්වතයෙන් කැඩලා වීසි වෙච්චි. මම මේ කතා කරන්නේ අර සාමාන්‍යයෙන් ගමේ බණ කියපු අර පුජ්‍යලේ බණ කියන ආකාරයේ බණක් නන් නෙවෙයි. මම මාක්ස්වාදී දේශපාලනය කරපු භෞතිකවාදයට ගොඩාක් බර වෙලා හිටපු එකෙක්. ඒතකොට එදා ඉඳලා මම මහා මේරුවට hina වෙනවා. හැබැයි මහා මේරුව අධ්‍යයනය කරනකොට මට වැටහෙනවා මේ මහා විධාරණය සිද්ධ වෙච්ච තැන, පුපුරලා වීසිවීම සිදු වෙච්ච තැන තියෙන ඒ මහා වායුමය ස්කන්ධයද මහා මේරුව. ඒ මහා මේරුව වටේ නෙමෙයිද ඒ කැඩලා විසිවිච්ච කැලේ තාමත් කැරකමින් තියෙන්නේ. ඒක චක්‍ර වූ ආවාටේ නෙවෙයිද? චක්‍ර වූ ආවාටේ නෙවෙයිද? විරුද්ධ වෙන්න බෑ කිසි කෙනෙකුට විද්‍යාත්මකව. මේක තමයි සත්‍යය. ඒ කැරකීම තුල ඒ මහා තප්පරයට කිලෝමීටර් 150ක වේගයෙන් ගමන් කරන සූර්යයා වටේ කැරකෙන ග්‍රහලෝකවල කැරකීම නිසා බලයක් නිර්මාණය වෙන්නේ නැද්ද? අපි දන්නවා කැරකුණොත් එතන චුම්බක බලයක් තියෙන බව. ඕනම දෙයක චුම්බක බලයක් කැරකීම තුල තියෙනවා. එතකොට පෘථුවියේ චුම්බක බලයක් තියෙනකොට සූර්යයාගෙන් නිකුත් වෙන තාප ශක්තිය ග්‍රහමේ ග්‍රහලෝකයට ගැටීම නිසා ඇතිවෙන නිෂ්පාදනයේද හයිඩ්‍රජන් වායුව. ඒකම සූර්යයාගේ ආලෝකය චන්ද්‍රයා මතට වැටීම නිසා එහි භ්‍රමණ ශක්තියත් එක්කලා එක්කහු වෙලා නිෂ්පාදනය වෙන ඒ ද්‍රව්‍ය නෙමෙයි ඔක්සිජන් වාතය. එතකොට මේ ඔක්සිජන් වාතයේ මේවා අණු පේන්නේ නැහැ. කුඩා අණු. ඒ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් එකතු වීම තුල අපිට ඇහැට පේන ජලය නිෂ්පාදනය වෙන්නේ නැද්ද? මේක රූපයක් නෙවෙයිද? මේවා නෙමෙයිද රූප? මේවා රූප. එතකොට එහෙම රූප වස්තුන් කොච්චර පෘථුවියේ තියෙනවද? මගේ වත්තේ තියෙන දෙලුම් ගස්, ඒ කුඹුරේ තියෙන ගොයන් ගස් රූප වස්තු. ඒක රූප පේනවා. හැබැයි මේ රූප වස්තුන් හසුරවන බලවේගය මොකද්ද? මේක තමයි අපි ඔච්චර කල් වටහා ගත්තේ නැත්තේ. ඒ බලය තමයි අන්තරික්ෂ බලය. ඒ අන්තරික්ෂ බලය කියන්නේ සූර්යාගේ බලය, අන්තරික්ෂ බලය ක්‍රියාත්මක වෙන ආකාරය වටහාගෙන මම කුඹුර වැඩ කරලා තියෙනවා. අන්තරික්ෂ බලය යොදමින්. සූර්යාගේ එක්තරා තැනකදී
යම්කිසි සිදුවීමක් සිදුවෙන බව මම දන්නවා. අන්තරික්ෂ බලය. ඒ තමයි සූර්යාගේ ගමනාන්තය වෙනකොට කෙළවරේ ගමනාන්තය ජූනි මාසේ 21 වෙනිදා වෙනකොට ඔහු ගමනාන්තය ඉවර කරනවා. ජූනි මාසේ 21 වෙනිදා ඔහු ඉන්නේ කර්කටක නිවර්තනයේ. ඒ වෙනකොට සාකයක පළදරීමට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන බවත් මම දන්නවා. අපේ දේශීය ඥානයේ ගැඹුරුම කොටස. ඒ තමයි ඇත්තටම අපේ අන්තරික්ෂ බලය. හැබැයි ඒ වෙලාවේ මේක ගොයන්ගහ පීදුනොත් ජූනි 21ට චන්ද්‍රයා බැරි වෙලාවකත් ජලය නිෂ්පාදනය කළොත් අර ආකාරයෙන් ජලය මේ ගොයන්ගහේ ජලය වැඩි වුණාපුවම ගොයම් මැස්ස බොනවා. දැන් මම සමබර කරන්න ඕනේ චන්ද්‍රයා සහ සූර්යයා අතර තියෙන මේ අන්තරික්ෂ බලය. එහෙනම් මම ජූනි 21 වෙනිදාට පීදෙන්න මේක වපුරන්නත් ඕනේ. හැබැයි ඒ වෙනකොට චන්ද්‍රයා පුරද අවද කියලා දැනගන්නත් ඕනේ. චන්ද්‍රයාගේ පුරට එහා පැත්තෙන් පීදුනොත් හරි චන්ද්‍රයා ගෙවෙන පැත්තට. හරියට මේ සැරේ මම චන්ද්‍රයා ගෙවෙන පැත්තට හරියටම ජූනි 21 ආවා. මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? මේ සුවිශේෂී අවුරුද්දක්. සුවිශේෂී කාලයක්. මේ යන්නේ මේකේ තමයි මහා විපර්යාස සිද්ධ වෙනවා කියලා මම කියන්නේ. එන්න ගොයම් මැස්සෙකුට එතන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒකම සූර්යයා වේගවත් හුලම්පාරක් වෙනවා මේ වෙලාවේ. ඒක තමයි පොසොන් හුළඟ. ඒ පොසොන් හුළඟත් එක්කලා ගොයම් මැස්සාට තේරෙන භාෂාවෙන් ගොල් ලෑන්ඩ් කරන්න බෑ. එතන ඉන්න බෑ. කොහොමද එහා යනවා. ඒකට සැකයක් තියෙනවා අපේ භෞතික උපක්‍රමයක් හැටියට අලු ටිකක් අහසට නුදාහරපුවාම ඒක හිමින් ගිහිල්ලා හුළඟේ ලස්සනට කුඹුර පුරාම වැටෙන බව අපිට පේනවා. මෙවැනි දේවල් මම මගේ ගොවිතැනේදී පාවිච්චි කරනවා. අන්තරික්ෂ බලය සහ භෞතික බලය සහ ආධ්‍යාත්මික බලය. ආධ්‍යාත්මික බලය කියන එක ඊටත් වඩා ගැඹුරුයි. යොමු කරන්න පුළුවන් නම් හිත ප්‍රබලව ගොයම් මැස්සට එතන ඉන්න බෑ. ඒක ලොකු විද්‍යුත් තරංගයක්. ඒ විද්‍යුත් තරංගය යොමු කරන්න අපේ කට්ටියට පුළුවන්කම තිබිලා තියෙනවා. ඒක තමයි පටන් ගන්න තැන ඉඳලම බාරහාර වෙමින් ගියේ ආධ්‍යාත්මික බලය ඒක තුර කරකවනවා. ඒ සියලු බලවේගයන් ක්‍රියාත්මක කරමින් මට පුළුවන්කම වෙලා තිබිලා තියෙනවා මේ දවස්වල මේ මිනිසුන්ට අවශ්‍ය පුදුමය මවන්න. මම මෙතෙන්ට ගිහින් තව අවුරුද්දක් නැහැ. මේ ගොවිපළ බාර මේ ගොවිපළ ඔප්පුවත් ලියලා තිබුණේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසෙ වෙනකොට අගෝස්තු 1 වෙනිදා වෙනකොට අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා අහසේ මග අරින්න බෑ. සූර්යයා තමන්ගේ රාශියට එනවා සිංහ රාශියට. හරියටම තමන්ගේ දවසේ ඉරිදා ඒ වෙලාවේ හරියටම තමන්ගේ රාශියට ඉරිදා 1 වෙනිදා මේ සැරේ අගෝස්තු 1 වෙනිදා එතකොට ඔහු රාශියට එනවා. එනකොටම ඔහුගේ හෝරාව හරියටම බල ගන්නන්න මේ ගොවිපලේ මම බල ගන්නවා. ඒ බලයයි මම දැන් අහපව් ඒ බලය තුල අනික් බලයන් තමයි මේ දැන් ක්‍රියාත්මක කරන්නේ. යොමු කරන්න තියෙන ආධ්‍යාත්මික බලය විතරයි. ආධ්‍යාත්මික බලය මට එතන යොමු කරන්න විදියක් නැහැ. එකමයි යනකොට වැලි ගොඩ දාන්න, සත්තු මරණ, මාළු අල්ලන, බූරුව ගහන පුළුවන් නම් මැණිකුත් තියෙනවා නම් ඒවත් හරන. මැණික් හරන නිදාන් ගොඩ දාපු. දැන් ආවොත් පෙන්වන්න පුළුවන් මට නිදාන් ගොඩ දාලා තියෙන හැටි. බුදු වෙන්න වායි කතා කරපු මිනිස්සු මගේ ඉස්සරහා. ඔවුන් බුදු වෙන්න වායි කතා කළේ. නමුත් ඔවුන් ගිහිල්ලා නිදාන් හරපුවා. දැන් මගේ ඇස් ඉස්සරහා පේනවා. වලවල් කඩලා ඒ පැතලි ගඩොල් වතු කරලා තියෙන හැටි ඔයක පැතලි ගඩොල් ඒ කපන්නේ නැහැ. ඔවුන් නිදාන් හරලා අරන් ඇවිල්ලා. කොළඹට. දැන් ඒ ස්ථානයේ තමයි මම මේ රාජකාරිය කරමින් සාධාරණ ඉෂ්ට කරන්නේ ආධ්‍යාත්මික බලය ගොඩනගමින්. ඒ නිසා තමයි ආරණ්‍ය සේනාසනයක් එතන හදන්නේ. ආරණ්‍ය මොකද ගමක තව පන්සලක් හදන්න මට අයිතියක් නැහැ. එන්න මම හදන්නේ ආරණ්‍ය සේනාසනයක්. බෝධීන් වහන්සේ රෝපණය කිරීම, බුද්ධ ප්‍රතිමාව ස්ථාපිත කිරීම, ඒ අවශ්‍ය සියලු ආගමික වතාවත් වලට අවශ්‍ය පසුබිම සකස් කිරීම ලස්සනට කළා අවුරුද්දක් ගත වෙන්න කලියේ. දැන් මම දකින්න එතන මට වර්ණනා වෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් එතෙන්ද වැඩම කරන්න ඕනේ. බලය තමයි කේන්ද්‍ර වෙන්නේ. එහෙනම් දෙවි දේවතාවුන් වැඩිපුරම කැමති සුවඳ. ඔද දෙවියන් ගන්නේ සුවඳය. පෙරේතයන් ගන්නේ ගඳය. යක්කුන් ගන්නේ පුලුටුය. මේක අපේ ගමේ කවුරුත් දන්න දෙයක්. පෙරේත තට්ටුවක් හදනකොට අපි තියන්නේ අර ගඳ ගහනේවා තියන්නේ.
යක්කුන්ට හදනවා නම් අපි හදන්නේ බැද්දලා පුරුටු ගහපු තට්ටුවට. දෙවියන්ට බුදුන්ට අපි බුදුන්ගේ නාමයෙන් පූජා කරන්නේ දෙවියන් ආකර්ෂණය වෙන සුවඳ. එයින්දා මම ඒ පැත්තම සුවඳවත් මල් සේපාලිකා සමම්පිච්ච දෑසමන් ගැටපිච්ච එසේන මම දන්නවා අහප සාය වෙනකොට සුවඳයි. එතෙන්ද දේව ආකර්ෂණ එන්නේ නැත්නම් ඒක පුදුමයක්. ඉතින් ආධ්‍යාත්මික බලය ගොනු කරන්න ඒ තැන මං හැදුවා. දැන් මට ඕනෑම මොහොතක ආධ්‍යාත්මික බලයට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. හැම මොහොතෙම අන්තරීක්ෂ බලය කැටි කරමින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. භෞතික බලය භෞතික ක්‍රියාකාරීත්වය හොඳටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ ආධ්‍යාත්මික බලය උඩ තියෙන බලය ගන්න බෑ ඔක්කොටම. ඒක තියෙනවා. ගන්න පුළුවන් පුජ්‍යලෝ එතෙන් දෙන්න ඕනේ. ඒ පුජ්‍යලෝ හරහා තමයි එතෙන්ද ගන්නෙ. ඒ පුජ්‍යලයා එනකොට ඒ ආධ්‍යාත්මික බලය ඔහුත් එක්කලා එතෙන් දෙනවා. එවැනි අය බොහෝ අය එනවා එතෙන්ද. ස්වාමීන් වහන්සේලාද යෝගාචර අයද බොහෝ අය එතෙන් දෙන්නේ මම දකපු නැති ඇවිල්ලා. හැසිරෙන ආකාරය මට පේනවා. එතකොට ආධ්‍යාත්මය එතන කොහොමද හැසිරෙන්නේ කියන එක මම දන්නවා. ඌවමනා දේ සිද්ධ වෙනවා. මම හිතන්නේ ලක්කලත් ওই දේම කළා. ඔව් මේක තමයි අපේ කට්ටිය කරලා තියෙන්නේ. මම ඒක කරනවා. එහින්දා මට ඒ ආධ්‍යාත්මික බලය මම යොමු කරන ශාකවලට. ඒක තමයි ආශ්චර්යය. ඒක උඩ තමයි අනික් කට්ටිය අනුගාමික හැටියට එතෙන් එන්නේ. මගේ දෙලුම් ගස් බිම ගෙඩි හැදෙනවා. මාස 2කමාරක් 3ක් දෙලුම් ගහේ වයස. හිතන්න මං අවුරුද්දක් නැහැ. අවුරුද්දක් වෙන්නේ මේ වත්තේ වැඩ පටන් ගන්න අගෝස්තු මාසේ නෙමෙයි ඔක්තෝබර් මාසෙට විතර. එතකොට මගේ මොනවාද මුරුංග ගස්වල කරල් බිම ගෑවෙන්න මල් පිපෙනවා දැන් පොඩි ගස්. බඩේනිකුත් එහෙමයි. හැම භෝගයම මේ වෙලාවේ හැම භෝගයම පළදරන්නේ බිම අස විශ්වාස කළ නොහැකි විදියට. ප්‍රාදේශීය ලේකම් තුමිය රාජකාරී කටයුත්තකට ඇවිදිලා. ඇය රාජකාරී කටයුත්ත හමාර කරලා ගිහිල්ලා ඇයගේ මුහුණු පොතේ සටහන තියාපු සටහන මං හිතන්නේ කවුරුත් දකින්න ඇති. ඇය මවිතයටපත් වෙනවා. මේ මගේ දක්ෂකම් නෙවෙයි. මෙතන මගේ පෝර කතන්දරයකුත් නැහැ. කිසි දෙයක් නැහැ. නැත්නම් මෙතන තියෙන්නේ ඒ මහා ආධ්‍යාත්මයත් මහා අන්තරික්ෂයේ වූ මහා ශක්තියනොත් අන්තරික්ෂ උපක්‍රමත් සියල්ලකට පාවිච්චි කරනවා. සංක මේක අලි ඇතුම් අලි පිරිච්ච තැනක් අලි කන්ද වත්තමන් ඉන්නේ. මම මේ කියන්නේ අපි මුල් දවස්වල යද්දී අපිට ඇමතුමක් ආව එක තැනකදී ඔන්න අලිය ඇවිල්ලා ඉන්නවා. ඔව් මේක තමයි ඇත්ත. මුලදීම මම යනකොට මට හම්බෙච්ච අලියත් ෆොටෝ එකේ ඉන්නවා. මං ගාවත් ඇතිනවා. ඊයේ පෙරේදත් මගේ ඉස්සරහා අලිය ඇවිල්ලා මම යන්න කිව්වහම හැරිලා පොඩි එකා වගේ යනවා. දර්ශනත් මං ගාව තියෙනවා. පුදුමම කියන්න දන්නේ එක නෙමෙයි. සුරතල් ඇත්පැටියෙක් දැන් ක්‍රියාත්මකයි. දැන් ඇත්පැටියෙක් එමින් ඉන්නවා. මේවා තමයි මට හිතාගන්න බැරි. වෙලාවකට හිතෙනවා නිදි මරාගෙන හරි ගිහිල්ලා මොහොත් එක මට කතා කරන්න පුළුවන්ද කියලා. ඒ හින්දා අලියෙකුට විරුද්ධව ක්‍රියාත්මක කරන මන්ත්‍රයක් කියන්න උන තරම්වත් මට හිතෙන්නේ නැහැ. ඕම් ආකාශ සර්වන් දෙයියා දේස් කුරු කදිර නාරායන් දිරි සුම් අලියෙකුට මන්ත්‍රයක්. ඇයි මං ඒ කම්පණය ඇති කරලා අලියට කම්පණය ඇති කරලා යව පන්නන්නේ? එහෙම මට එහෙමවත් හිතෙන්නේ නැහැ. අලියෙක් ඇවිල්ලා කියලා අර පැත්තෙන් වෙලේ ඉන්න කෙත්වල ඉන්න අර පැල්වල ඉන්න අය සංඥාවක් දුන්නාම මම මගේ ජීප් එකේ නැගලා රවුමක් ගහලා මං එනවා එච්චරයි. හානියක් නැහැ. මේ කාගේ බලයද? කාගේ දැනුමද? මහා රාවණයන්ගේ බලය. තමුන්නාන්සලාගේ පරම්පරාවේ බලය. ඒක වෙනුවෙන් පෙනී සිටින පුජ්‍යලයක් විතරයි මං. මම මෙහෙවන්නේ දැන් මම නෙමෙයි. මාව මෙහෙවන බලවේග සියල්ල මාව මෙහෙවන බව මට තේරෙනවා. හිතන්න විතරයි තියෙන්නේ. වැඩේ එතනද වෙලා සිද්ධ වෙලා. මට ඕනෑකම තිබුණොත් අහවල් එක්කෙනා මට හම්බෙන්න යන්න ඕනේ කියලා හිතුනොත් එයා එමින් ඉන්නවා. මගේ ළම ඔක්කොම කට්ටිය ඒගොල්ලන් දකිනවා. එම් වෙමින් තියෙනවා. මේ කවුදෝ කරනවා. කරන්න තියෙන දෙන්නයි. එක්ක මහසෙන් රජුලෝ. එහෙමත් නැත්නම් මහා රාවණය. ඒ හින්දායි මම
මිනිස්සුන්ට ඔය තමන් ඉන්න භෞතිකය ඇහැට පේන තැන රූප විතරක් බලන්න එපා. රූප වල හැම පැත්තේ නාම කියලා જાතියක් තියෙනවා. නාම පේන්නේ නැහැ. නාම ශක්තියින් ටික තමයි රූප හදන්නේ චන්ද්‍රය සහ පෘථිවිය සහ සූර්යයා. නාම හදන්නේ නිග්‍රහ ලෝක ටික. දවස් ටිකද මම ඔප්පු කරනවා. මම හිතන්නේ මේ සුවිශේෂ අත්දැකීම මිදදරා ගන්න අපිට ඉදිරියේදී හැකියාව ලැබේවි ආයත් සීහල ගම්මානට යන්න මේ දේවල් ඔබට පෙන්වන්න. ඒ අත්දැකීම හරි පුදුමාකාර අත්දැකීමක්. ඇතැම් වෙලාවට තවමත් අපිට මේ මතකයෙන් යන්නට පුළුවන් අපි ගියපු තැනනේ. ඒ නිසා ඒ මතක් කරත් ඒ දැනෙන සුවය කොයිතරම්ද කියලා ඔබට අපි ඉදිරියේදී පෙන්වන්නට සූදානම් වෙනවා. විශේෂයෙන්ම අසේලගුණරත්න ආචාර්යතුමනි අපි මේ ආධ්‍යාත්මය වර්ධනය කර ගැනීම පිළිබඳව භාවනාව පිළිබඳව එහෙම නැත්නම් තර්ඩ් අයි එක මෙහෙ කොහොමද අපි ඇති කරගන්නේ කියන එක මේ විවිධ දේවල් අපි කතා කරා. නමුත් මේ දේවල් වලට ළඟාවීමට අපි තුල තිබෙන බාධක ඉවත් කරගන්න ඕනේ. විවිධ බාධක තියෙනවා. අපේ චර්යා රටාව තුළ තියෙන බාධක තියෙනවා. අපි කාලාන්තරයක් තිස්සේ පුරුදු තියෙනවා. මේවා වෙන් කරගෙන කොහොමද ඈත් කරගෙන ඒවායින් කොහොමද මේ ආධ්‍යාත්මික වර්ධනය කර ගැනීමට ළඟා වෙන්නේ? හොඳයි. ඊටම ප්‍රයෝජනවත්ම ප්‍රශ්නයක්. මොකද අපි ආධ්‍යාත්මිකත්වය සහ සියල්ල කතා කරත් මේක කොහොමද පුද්ගලිකව මේක කරන්නේ කියන එක බොහෝ දෙනෙක්ට ගැටලුකාරී තැන් තියෙනවා. මේකෙදී විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයට තමයි මේක අවබෝධ වෙන්නේ. මොකද මේ එකම නැන පමණින් මේක අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් මම දැනට අපේ ආශ්‍රමයේ බණ භාවනා කරන අපෙන් භාවනා උපදෙස් ගන්න බොහෝ දෙනෙක්ට අප දෙන අවවාද අනුශාසනාව තමයි විශේෂයෙන් අප භාවනාව ප්‍රගුණ කරනවා නම් සහ අපි මේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ අවබෝධයක් යම් අවබෝධයක් ලබා ගන්නවා නම් විශේෂයෙන් අපි දැනගන්න ඕනේ අපේ ගත සිත දෙකම ඒ මනුෂ්‍ය මනස උසස්ම ස්ථානයට ගෙනීම සඳහා තමයි අප මේ කටයුතු කරන්නේ. ඒකට තමයි අප මේ චිත්ත පරිණාමයක් අපේ පරිණාමවාදයක් මේක සිත්තේ පරිණාමයක් වෙනත් තලයකට මේ කියන්නේ මේ වෙනස් වෙමින් යන ගමනේ මේ වෙනස් වූ උච්චතම ඒ සිතේ ගැඹුරුම ස්ථානය අවබෝධ කර ගැනීමේ ගමන. ඉතින් ඒ තුලදී මේ සාමාන්‍ය ජීවිතයේදී වන දේවල් එක තමයි මේ ගැටුම ඇති වෙන්නේ. එතෙන්දී බොහෝ දෙනෙක් සිතනවා භාවනාව කියන්නේ යම්කිසි විදිහකට තැනකට කොටු වෙලා තමන්ගෙන් එපිට තියෙන දෙයක් ලබා ගන්න කරන විරවැයමක් කියලා. ඉතින් එහෙම මේ භාවනාව කියන දේ පිට තියෙන දෙයක් නෙමෙයි. පිට තියෙන දෙයක් නෙමෙයි. මේ භාවනාව කියන දේ ප්‍රධාන කොටම මම කියන්න ඕනේ මේ භාවනාව කියන එකට බොහෝ විට අපි මුලා වෙලා තියෙනවා මේ ආගමක් සම්බන්ධ කරනවා. ආගමික වත්පිළිවෙත් සම්බන්ධ කරනවා. මෙන්න මෙතන ප්‍රධාන වශයෙන්ම ලොකු ගැටලුකාරී තත්ත්වයක් පැන නගිනවා. මොකද භාවනාව ධ්‍යාන ශක්තිය අවබෝධ කරගත්තට පස්සේ භාවනා වඩලා ඒ මනස උසස් තත්ත්වයට පත් කරගත්තට පස්සේ තමයි මනුස්සයා විසින් සියලු ආගම් මතවාද දර්ශන මේවා බිහි වෙන්නේ. ඒ නිසා මේ ප්‍රථමය භාවනාව ධ්‍යානය අපේ මුතුන් මිත්තෝ ගත්තොත් එහෙම අපේ සියලු ඒ ආධ්‍යාත්මය තුල ඒ ගමන් කරපු ඒ ඍෂි මහරාවණයන් පවා ඒ සියලු දිනේ ඒ දැනුම් පද්ධතිය වුන් අවබෝධ කරගත්තේ ඥානනය කරගත්තේ ධ්‍යාන තුලින්. එතකොට මේ ධ්‍යාන තුලින් තමයි අපට සියල්ලෙහි යථා අවබෝධය අපට දැන් මසසෙන් දකින්නට පුළුවන් අපේ මේ ඇස් දෙකට මසසට පේන දේ පමණයි. නමුත් දිවස දිව්‍ය ඇස කියන දේ ඒක දිව්‍යමය කියන්නේ ඒක නොපෙනෙන ශක්තිය අපේ තර්ඩ් අයි තෙවන ඇස විවිධ ආකාරයට ඒකුවත් මේ ප්‍රඥාව මොකද මේ දැනුම වෙනයි බුද්ධිය වෙනයි ප්‍රඥාව වෙනයි. එතකොට මේ ප්‍රඥාව ලෝකනේ
ඒ කියන්නේ ප්‍රඥාව ආලෝකය. ප්‍රඥාව කියන්නේ ආලෝකයක්. ආලෝකයක් කියන්නේ සිත කියන්නේ පාටක් නැති ආලෝකයක්. ඒ බලය. එතකොට මේකේ පූර්ණ දැනීම තමයි ප්‍රඥාලෝකණය කියන්නේ. එතකොට මේක කොහොමද ලබා ගන්න කියලා අපි එදිනෙදා සරල විදියට මේ අපේ ප්‍රේක්ෂකයන්ට කිව්වොත් ප්‍රථමයෙන්ම තමන් මේ භාවනාව කරන්නේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕනේ. අද විවිධ තැන්වල ගොඩක් වෙලාවට අපි භාවනා කරන්නේ අපේ භෞතික පරිභෝජනවාදී මොනවා හරි දෙයක් සපුරව ගැනීමේ අටින්. දැන් උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් කෙනෙකුට කිසියම් විදිහකට ඔහුගේ රැකියාව අහිමි වෙලා. මේ කොරෝනාවත් එක්ක උන් ගෙදර ඉඳන් භාවනා කරන රැකියාව ලැබෙනවා. අනිත් කාරණාව තමයි ඔය ගමම අහන්න ඔබතුමාගෙන් බොහෝ අය මේ පහුගිය කාලේ ගෙවල් වලට වෙලා ඉන්න කාලෙදී භාවනාව ආරම්භ කරා. ඊට පස්සේ විවිධ බාධක එන්න පටන් ගත්තා එයාට. විවිධ ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. සිත ඒකාත්මිකව තියාගන්න බැරුව ගියා. මේව හින්දා මේ අය අතෑරලා ඉන්නවා මේවා. ඒ අය කොහොමද යලි නැවත ඒ මුල ඉඳන් මේ කටයුත්ත කරන්නේ? ඔව් මෙහෙම දැන් භාවනාව කරද්දී ඒකයි මම කිව්වේ අපේ ඇත්තටම භාවනාව කරද්දී අපේ ශරීරයත් මනසත් කියන මේ දෙකම උසස් මට්ටමට ගන්න ඕනනේ. එතකොට දැන් අපි උදාහරණයකට අපේ භාවනා කමඨාන්වලදී භාවනා කරන්නේ ඉස්සෙල්ලා අපි අත්විවරම විදිහට භාවනා අත්විවරමක් ඒක ඒ අභ්‍යාසයෙන් අපි දෙන මේක අපේ සිව්හෙලේ තිබුණු මහා රාවණයන්ගේ කාලේ ඉඳන් තිබුණු අපේ හෙළ යෝග ශාස්ත්‍රයේ ශිල්පයේ තිබෙන දෙයක්. ඒකෙන් කරන්නේ අපි ප්‍රාණ ශක්තිය ශරීරය තුළ ගබඩා කරගන්න මේ ශිල්පීය ක්‍රමවේද. ඒ තුලින් ශරීරයේ අර ප්‍රාණ ශක්තිය වැඩි දියුණු වෙනවා. ප්‍රාණ ශක්තිය වැඩි දියුණු කරනකොට අපි ඒකට කියන කම්පන කෝෂ කියලා. නැත්නම් චක්‍ර කියලා තමයි දැන් බොහෝ අය අඳුන්වන්නේ ඒවා. ඒ අපේ තියෙන විශේෂ වූ කම්පන කෝෂ පද්ධතියක්. ප්‍රධාන 8ක් ප්‍රධාන කරගෙන පද්ධතිය. මේ පද්ධතියේ විවිධ තැන් ප්‍රබලත්වයට පත් වෙනවා මේ ප්‍රාණ ශක්තිය. ප්‍රාණ ශක්තිය කියන්නේ මේ සූර්යාගෙන් ලැබෙන අපේ ජීව ශක්තිය. ඒතර මේ වායුවත් එක්ක එකතු වෙලා තමයි මේ ප්‍රාණ ශක්තිය අපේ ශරීරගත වෙන්නේ. එතකොට මේ අපි ශරීරයට මේ අපේ ඒ නාස්පුඩු වලින් මේ ඇදලා ගන්න මේ වායුවත් එක්ක එන ප්‍රාණ ශක්තියෙන් අපගේ මේ නොපෙනෙන මේ චක්‍ර හෝ කම්පන කෝෂ කියලා අපි හඳුන්වන නොපෙනෙන ශක්තිය අපේ විද්‍යුත් ශක්තිය මේවල කම්පන කෝෂ කියලා කියන්නේ අපේ මේවල හැඩතලයක් තියෙනවා, මේවල ආලෝකයක් තියෙනවා, මේවල භ්‍රමණයක් තියෙනවා, මේවල හඬක් තියෙනවා. මේ සියල්ල ප්‍රබල වෙනවා. ඒ ප්‍රබල වෙනකොට තමයි ඒ චක්‍ර ඒ කම්පන කෝෂ වලට අයිති පංචේන්ද්‍රිය අපේ ඇසෙන් අප නොපෙනෙන දේවල් පෙනෙන්න පුළුවන්. ඊට පස්සේ කනට නොඇසෙන ඒවා ඇසෙන්න පුළුවන්. අපිට නොදැනෙන දේවල් දැනෙන්න පුළුවන්. මොකද අපි උදාහරණයකට ගත්තොත් අපට වඩා විවිධ විශේෂ සත්වයන්ට ශ්‍රවණ හැකියාව එතකොට ඒගොල්ලන්ගේ දර්ශන ඒ පරාසය වැඩි. ඒ වගේ අපේ සියුම් ඉන්ද්‍රිය ඒක අපිට ඇසට පේන්නේ නැහැ. මේ අපිට ඇසට පේන පංචේන්ද්‍රිය මේවා නෙමෙයි. ඒයි සියුම්ම තැන. සමහර වෙලාවට මම දැකලා තියෙනවා මේ උදාහරණයක් විදිහට ගෙදර ඉන්න සූරතල සුනකයා නිකන් හිස් පාර දිහාට බුරාගෙන යනවා. ඒක දැන් ඔය භාවනා කරනකොටත් වෙන්නේ හරියට මේ ගමන නොදැන ආචාර්යවරයෙක්ගෙන් මේක ගමන නොඅසා තමයි භාවනා කරපුවාම ඇතැම් අවස්ථාවලදී අර ඇහෙන්නේ නැති ශබ්ද ඇහෙනකොට බය වෙනවා. පෙනෙන්නේ නැති රූප පේනකොට බය වෙනවා. දැනෙන්නේ නැති දෙයක් මේව දැවටිලා යනකොට බය වෙනවා. බිය ගන්නවා. ඒ බිය විසින් මොහුගේ භාවනාව අඩපණ කරන්න පුළුවන්. සමහර වෙලාවට සත්‍ය తත්වය තමයි මේවා අවබෝධ කරගන්න බැරි නිසා බොහෝ දෙනෙක් මුලා වෙලා මානසික ව්‍යාධීන් වලට පවපත් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. අපි ඒ නිසාම මේ භාවනාවක් කරනකොට ඒ භාවනාවේ ඒ මාර්ගයේ වඩපු යම්කිසි තැනකට ආපු ඒ මාර්ගයේ වඩපු ගුරුවරයෙක්ගෙන් ආචාර්යවරයෙක්ගෙන් ඒ උපදෙස් ගන්නම ඕනේ. නැත්තම් ඇත්තටම අපි දැන් මේ රටක් විදිහට ගත්තොත් අනාදිමත් කාලෙක ඉඳන් අපි බණ භාවනා නොදන්න ඉන්න මිනිස්සු නෙමෙයිනේ. කවුරුවත් ඕනේ නැහැනේ. අපි පොඩි කාලේ ඉඳලාම නේද? ඒ කියන්නේ දහම් පාසලේ ඉඳන් ගෙදර ඉඳන් හැමදාම භාවනා කරනවා. නමුත් දහසකින් එක්කෙනෙක්ට තමයි ආචාර්යවරයෙක් නොමැතිව. ඒකේ සුවිශේෂය ඉන්නවා. නැත්තටම නෙමෙයි. සුවිශේෂය ඉන්නවා තම සොයන්න ඒ අවබෝධතා ඥානෙ එනවා. ඒ නමුත් බොහෝ දෙනෙක්ට
අපි වුවොත් මේ බොහෝ දෙනෙට තියෙන්නේ මේ භාවනාව නොදැන කළොත් ඒක හරියාකාර කරේ නැත්නම් කමඨාන් ආචාර්යවරයා වැරදි ආචාර්යවරයෙක් තෝරගත්තොත් අන්න එන తත්වය අපි දැනෙන දේවල් අපිට පේන දේවල් මේවා අපට මේ ගැටලුකාරී තත්ත්වයන් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි භෞතික කාරණා. දැන් අපි දැන් රැකියාව අහිමි වෙලා රැකියාව ඉලක්ක කොටගෙන භාවනා එහෙම ඒව නෑ. ඒවා අර බටහිරෙන් කලවම් වුණ අර පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනය කියන දේවල් එක්ක ඒ විෂයත් එක්ක සමපාතී වුණ දේවල්. මේ ඒ නිසා ඒකයි මේ භාවනාව අතර තියෙන්නේ අහසට පොළොව වගේ මේ ලොකු දුරස්ත භාවයක්. ඉතින් ඒක නිසා අපි මේ ආධ්‍යාත්මය තුල දැන් මේ නව යුගයක් මේ ආධ්‍යාත්මික යුගය ඒ වගේම සිවිලේ ස්වර්ණමය යුගය අපි අපේ මුතුන් මිත්තන් සහ විශේෂයෙන් අපි අපේ මහරාවණයන් පිළිබඳ එතුමානෝ ඒ පෙන්නපු ආධ්‍යාත්මික ගමන් මාර්ගය විශේෂයෙන් අපිට උරුම සටන් කලාවක් අපටම උරුම ඒ යෝගා ඒ කියන්නේ මේ ප්‍රාණය මේ සූර්ය ශක්තිය කොහොමද අපි මේ ශරීරය තුල හරියාකාර ගබඩා කරගන්නේ? ඒ තුලින් කොහොමද අපි ප්‍රාණ ශක්තිය වර්ධනය කරලා නිරෝගී වන්නේ? විශේෂයෙන් මේ දැන්ට තිබෙන ව්‍යසනකාරී තත්ත්වයන් වලදී අපේ ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් අපට දුරකථන වලින් කතා කරලා කියනවා අපි මෙහෙම හිටියා මේ අපගේ මේ රැකියා ස්ථානේ මෙච්චරකට මේම පොසිටිව් වුණා. නමුත් අපිට නෑ. එතකොට ඒගොල්ලෝ කියන එකක් තමයි ඔබතුමා අපිට මේ කියලා දුන්න. ඒ කියන්නේ මේ ප්‍රාණ ශක්ති භාවනාවල අත්විවරමේ තිබෙන්නෙම අපේ මේ ප්‍රාණය මේ හුස්ම පිළිබඳව ක්‍රියාදාමයක්. ඒතකොට මහරාවණන් එදා දැක්කා එදා අපට මේක දායාදේ කළා දුන්නේ. මේ ධ්‍යාන තලවලදී අපට මඟ පෙන්වමින් මේ සියල්ල අපට අනාවරණය කරමින් අපට පිරිසකට මේ යුගයේ මඟ පෙන්වන්නට අපව පාවිච්චි කරන්නේ. අප පාවිච්චි කරන විතර මේක අපේ හැකියාවක් අපේ දක්ෂතාවයක් නෙමෙයි. මේක අපිව මේ යුගයේ පාවිච්චි කරනවා. නියෝජිතයන් බවට. එච්චර අපි අර අපේ මාධ්‍යයෙන් මේක පිට වෙනවා. දැන් කොටි උදාහරණයකට කිව්වොත් මේ අය සියලු දේ එහෙමයි. දැන් විවිධ දැන් ගිහි පැවිදි දෙපාර්ශවයම අපෙන් ඒ බණ භාවනා පුහුණු කරමින් යනවා. ඉතින් මේට අවුරුදු 2කට ඉහත මමත් සාමාන්‍ය බණ භාවනා කළත් බොහොම අනාවරණය වෙන්නේ නැතුව ප්‍රසිද්ධිය ආවේ නැහැ කියන්නේ ඉතින් ඒක අපේ පුද්ගලික දෙයක් නිසා භාවනා කරගෙන හිටියා. නමුත් යම් කිසි කාලයකදී යම් කිසි මඟ පෙන්වීමක් මත අර අපේ දේවරුන්ගේ දිව්‍ය තලවල මඟ පෙන්වීමක් අනුව විශේෂයෙන් රුවන්වැලි මහා සෑයට අපි ගමන් කරන අවුරුද්දක් කල් දදා හිටියා. නමුත් කල් නොදමා යන්න වමනා වෙලා ගියා. තෙන්දී ලොකු අනාවරණයක් මේ පෘථුවියට මොකද වෙන්නේ විශේෂයෙන් මේ භූමියට වෙන්නේ මොකද්ද අනාගතේ මේක අපට මේ ධ්‍යාන මොහොතේදී අනාවරණය කරා. ඉතින් ඒක කොහොමද සමාජගත කරන්නේ කියලා ඉන්නකොට තමයි මෙවැනි වැඩසටහන් වලට ඒ කිසි කෙනෙක් පුද්ගලිකව මං අඳුරනයි නෙමෙයි. අපේ කිසි කෙනෙක් ඔය විවිධ මාධ්‍ය විවිධ වල ඔය එනවා. ඉතින් ඒ කිසි කෙනෙක්ව මං පුද්ගලිකව දැන හඳුන අය නෙමෙයි. විශ්වයේ විසින් හැමදේම අර අපේ තිලක්කන්දගම මහත්මයා කිව්වා වගේ අපි හිතනකොට මේක කරන්නේ කොහොමද කියලා හිතනකොට විශ්වයේ විසින් මේවට අර මම කිව්වේ මේවට අපේ ඒ ධනාත්මක චිත්ත ප්‍රාණින් සියලු සැලසුම් හදලා ඒවාට ඒ සුදුසු විදියට දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා ඉතාමත් මොකද විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි මේ කාලේ තෝරගත්ත ඒ කුඩා දරුවන් විශේෂයෙන් කාන්තාවන් බොහෝ පිරිසක් ඉන්න පුද්ගලයන් සමහර අයට මේක අවබෝධ කරගන්න බැරුව ඉන්නවා. සමහර අයගේ පවුල් වලින් ඔවුන්ව මානසික රෝගීන් විවිධ ලෙඩ රෝග කියලා සමහර අයට මේ වෙනකොට බෙහෙත් අරන් දීලා තියෙනවා. එවැනි අය මා හමුවට බොහෝ පිරිසක් එනවා. ඒ කියන්නේ සමහර අයව ඇත්තටම මේ යම් මට්ටමකට ගන්න පුළුවන් යහපත් ආකාරයට සමහර අයව ගන්න බැරි තරම්. ඒ කියන්නේ සාමාන්‍ය පියවි මතකයන් පවා අමතක වෙච්ච අය ඉන්නවා. ගිහි පැවිදි දෙගොල්ලම දෙපිරිසම. ඉතින් ඒක නිසායි මම කිව්වේ ඉතින් මේ ආධ්‍යාත්මික ගමනේ මෙතන සටනක් තියෙනවා. මොකද මේක ආධ්‍යාත්මික ගමන කියන්නේ රෝසමල් යහනාවක ගමන් කරන වගේ නෙමෙයි. බාධා අනිවාර්යෙන් එනවා විවිධ උබාධා. ඉතින් ඒ බාධා භාවනාවක ආධ්‍යාත්මික ගමන් පටන් ගන්නකොටම
යහපත වගේම මං කෝ අයහපත ඉන්නවා, ධනාත්මක ඍණාත්මක චිත්ත ප්‍රාණීන් ඉන්නවා. ඔවුන්ගේ බලපෑම් වලට සමහර වෙලාවට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසායි අපි නිවැරදිව අර ප්‍රාණ ශක්තියෙන් අපේ තිබෙන ඒ ශක්තිය වැඩි කරගනිමින් ශරීරයත් මනසත් යම් මට්ටමකට ගෙනල්ලා මේක අවබෝධ කරගනිමින් ඒ වගේම නිවැරදි ගුරුවරුන් යටතේ දෙයක් සිද්ධ වෙනකොට කතා කරලා අහන්න පුළුවන්කම තියෙනවා මේක මොකද්ද වෙන්නේ දැන් මම මෙතන කොහොමද මේක කරන්නේ. එහෙම නැති වුණොත් ඔහු විසින් විවිධ දැන් අන්තර්ජාලයේ බොහෝ තියෙනවා ඉතින් දේවල් ඒව හොයලා පොතපත කියවලා විවිධ අයගේ උපදෙස් අරන් අර එක ලෙඩකට දොස්තරලාගේ 10කින් විතර බෙහෙත් අරන් එකපාර බිව්වා වගේ අන්න ඒක කරන්න ගිහිල්ලා බොහෝ දෙනෙක් අද මේ වෙලාව තියෙන. ඉතින් ඒක එක උපක්‍රමයක් තෝරගත්ත මිනිස්යන් මුලා කරලා මේක මේ නැති කරන්න අර ඍණාත්මක ශක්තිය අර කියන බලවේගය එදාගෙම අදත් මේ පෘථුවිය යටත් කරගන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකට දර තෝරාගත්ත මිනිස්සු මේ සිව්හෙලේ ස්වර්ණමය යුගය සඳහා තෝරාගත්ත කැඳවුම් ලැබපු ඒ මිනිස්යන්ව අපි ඒ නිවැරදි දැනුම දීලා ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේ මෙවැනි වැඩසටහන් හරහා ඒ අයට මේ පණිවිඩ ලබා දීම අතිශය මොකද ඇත්තටම අතිශය වැදගත් අතිශය මේ වැදගත්ම ආධ්‍යාත්මික කාර්යභාරයක් සහ කාලෝචිතයි. කාලෝචිතයි. ඉතින් විශේෂයෙන්ම මේ සිව්හෙලේ ස්වර්ණමය යුගයට විශේෂයෙන් මහා රාවණන්ගේ ශක්තිය පිළිබඳ ඒ දැනුම පිළිබඳ සූර්ය ශක්තිය පිළිබඳ කරන මේ වැඩසටහන ඇත්තටම මේකට ඒ උපදෙස් දෙන්නා වූ මේකට අනුග්‍රහය දෙන්නා වූ මේ සඳහා වැඩ කරන සෑම දිනකටම ඉතින් මහා පුණ්‍යවන්ත කටයුත්තකට ඔවුන් සහභාගී වීමක් වශයෙන් තමයි මම දකින්නේ. ඉතින් ඒක නිසා දැනට බණ භාවනා කරන බොහෝ දෙනෙක්ට දෙන්න තියෙන උපදේශය තමයි විශේෂයෙන් ඔබට විශ්වාසවන්ත ඔබ හොඳට හොයලා බලලා ගුරුවරයෙක් යටතේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් යටතේ බණ භාවනාව පුහුණු කරන්න. විශේෂයෙන් අර කැඳවීම ලැබපු කුඩා දරුවන් සහ ඒ වගේම විවිධ පුද්ගලයන් මහමුවටත් එනවා විවිධ දේවල් කතා කරනවා. ඔවුන් මේක ප්‍රඥාවන්තව අවබෝධ කරගෙන ඊ타ත්ම ඒ ප්‍රඥාවන්තව අවබෝධ කරගන්නා වගේම ඊටාම ඉවසීලි සහගතව ඉවසීමෙන් හදිස්සි වෙන්න එපා. ඉවසීමෙන් මේ ගමන යන්න. මොකද අපි දැනගත්තත් නොදැනගත්තත් අපිව මෙහෙවන අපේ මේ මහත්මයා කිව්වාගේම තිලක් මහත්තයා කිව්වාගේම අපව හසුරවන විශේෂ බලවේගයන් ආධ්‍යාත්මික ජීවීන් ක්‍රියාත්මකයි. ඉතින් ඒවා ඉතින් අපේ ජීවිතේ අපි විශාල වශයෙන් අත්දකින්න සහාය දැනතලොද්දී ඒ නිසා ඒ යහපත් දේට හැමතිස්සෙම සිත යොමු කරන්න විශේෂයෙන් තමන් කන බොන ආහාර වේලේ පටන් කෑමට ප්‍රථම තවත් ජීවියෙකුට ඒ ආහාර කොටසක් වෙන් කරන ඒ වගේම අර විශේෂයෙන් මතක් කරන්න ඕන මට තිලක් අන්දගම මහත්තයා කතා කරනකොට ඒක මතක් වුණා අර දෙවිවරුන්ගේ පැමිණීමට. දැන් අපේ කුඹුරක් අරන් කෘමිනාශක ගහපුවා මොකද වෙන්නේ? ගහකට පැලකට කොළයකට කෘමිනාශක ගහපුවා මොකද වෙන්නේ? සත්ව ඝාතනයක්. ඒ සත්ව ඝාතන කරන තැනට දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ කරනවද නැහැ. එතන තියෙන ඍණාත්මක ශක්තිය. ඒ කෑමත් විසයි, ඒ චිත්ත තරංගත් විසයි. ඒක නිසා මේ ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒකට ඉතින් හරි යහපත් මේ මාර්ගයේ ගමන් කරනවා. මොකද සමහර වෙලාවට සමහරුන්ව තෝරගත්තට, ගුරුවරුන්ව තෝරගත්තට විවිධ බාහිර මේ වෙනත් ප්‍රශ්න නිසා ඔවුන්ව දුරස් කරනවා. ඒ ගැටලුව මම දකින්න සෑහෙන. ඔවුන් බොහෝ ගමනක් යන්න ගිහිල්ලා තව එක පියවරයි තියන්න ඕන මොකක් හරි වෙනත් කිසිම අදාළකමක් නැති ප්‍රශ්නයක් නිසා ඔහු ඒ ගමන අඩාල කරගන්නවා මේව කරනවා. ඉතින් එහෙම නොයි. මොකද අපිට වීරිය, මොකද භාවනාවට වීරිය ඒ අවශ්‍යම මොහොතේ ඒ වීරිය ඒ උත්සාහය අවශ්‍යම මොහොතේ තමයි අපිට ඕනේ. නැත්තම් භාවනා කරන්න ඉස්සෙල්ලා අර අපට දැනෙන මේ කැමැත්ත හෝ උනන්දු නෙමෙයි. ඒ භාවනා කරන්න එපා වෙන මොහොතේ, දැන් මට බෑ කියන එපා වෙන මොහොතේ නෑ මට පුළුවන් කියලා පටන් ගන්න ඕනේ. ඔව්, ඔබට බොහෝ දේ පුළුවන්. ඒ නිසා මේ වැඩසටහන ඔබව විශ්වාස කරගෙන ඔබව මේ වර්තමානයේ ඉඳලා යහපත් වූ අනාගතය කරා රැගෙන යන්නට විශ්වාසයෙන් අප ආරම්භ කළේ. අපිත් එක්ක ඒ විශ්වාසයෙන් දිගටම රැඳී ඉන්න. විරාමයෙන් පසුව තවත් බොහෝ දේ කතා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය
ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා දැන් බොහෝ වෙලාවක් වැඩසටහන ආරම්භයේ සිට ඔබ අපිත් එක්ක රැඳී ඉන්නවා. ඉතින් ඔබට බොහෝ දේවල් දැනගන්නට තිබෙනවා. විශේෂයෙන්ම මේ වර්තමානයේදී අපිට රට දිහා බැලුවාම විශාල ආධ්‍යාත්මික පෙරලියක් සිදුවෙන ලක්ෂණ පේන්න තියෙනවා. කන්දේගම මැතිතුමා එක් තමයි කිව්වේ ලොකු කලබලයක් තියෙනවා. මොනවද හොයනවා වගේ දෙයක් පේන්න තියෙනවා කියලා. ඒ පිළිබඳව අපි තාම දීර්ඝව සාකච්ඡා කරගෙන ඇවිල්ලා අවසාන වටේට ඇවිල්ලා ඉන්නේ අපේ අංගපොර ගුරු උපදේශක ආධ්‍යාත්මික පරිශ්‍රක යෝගාවචර අසේල ගුණරත්න මහත්මයාට යොමු වෙනවා. අවසාන වශයෙන් අවසන් විනාඩි කිහිපය තුළදී මේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා විශාල උනන්දුවක් විශාල කැපවීමක් කරමින් මේ රාවණීන්ගේ දසවිධ ඥානය හොයාගෙන යන්න ඒ පිළිබඳව ප්‍රායෝගිකව අත්විඳින්න කැමති අය. ඒ අය වෙනුවෙන් මේ ආධ්‍යාත්මික වටිනාකම ශක්තිය කොහොමද ඔබතුමා ඒ අයට පැහැදිලි කරන්නේ අවසන් විනාඩි කිහිපෙ? අපි දන්නවා අපට ඒ දරුවන් ඒ කියන්නේ දරුවන් බොහෝ සංඛ්‍යාවක් මේ වෙනකොට මේ පෘථිවි තලයට මෙහි විතරක් නෙමෙයි මේ භූමිය පමණක් විතර නෙමෙයි විවිධ ස්ථානවල දැන් ඉන්නවා විවිධ මට්ටම් වල අය ඒ වගේම වැඩිහිටියන් සහ බොහෝ දෙනෙක්. එතෙන්දී දැන් යහපත් දේ කරන්නට ඕන මේ රට මේ එන්නට ඕන කියන සිතුවිල්ල පවා ඇති අය තමයි මේකේ කැඳවුම් ලැබුපු අය තියෙනවා. ඒ වගේම මේක ගැඹුරු ආධ්‍යාත්මික පණිවිඩයක් විදිහට තේරුම් ගන්න ඕන. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ නැවත මේක දේශපාලනික හෝ වෙනත් උවමනා එපාකම් වෙනුවෙන් මේ දේවල් පාවිච්චි වෙන්න පුළුවන්. මේක හුදෙක් දැන් දේශපාලනික ශාස්ත්‍රයේ පවා මේ ආධ්‍යාත්මය තුලින් හසුරුවන ලබන මේ පුද්ගලයෝ කීප දෙනෙක් මේ වෙනකොට අප අඳුරගෙන ඉන්නවා. ඒවා දැම්ම මේ විවිධ වේශයන්ගෙන් ඇවිත් තියෙන විවිධ විදියට නමුත් අර දැන් සමාජයේ තියෙන විවිධ මිත්‍යා මතවාද දැන් ඉහළට එසෙමින් තිබෙනවා. ඉතින් ඒකෙදි අපි මෙතනින් හරියටම තෝර බේර ගන්න ඕන සැබෑ මේ සිව්හෙලේ ස්වර්ණමය යුගයට අපිව කැඳවලා නම් අපි මොනවද කරන්න ඕන කියන එක. ඒක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒක අවබෝධ කරගන්න අප තුලට ගමන් කරන්න ඕන. මේ ලෝකේ කාරණා වලින් අපිව අධ්‍යයනය කරන්න බෑ. ලෝකයේ ඇස් වලින් අපව බලන්න ගියොත් අපිට අපිව හම්බ වෙන්නේ නැහැ. තමන්ට තමන් හම්බ වෙන්නේ නැහැ. අපි ගමන් කරන්න ඕන අප ඇතුළට කේන්ද්‍රයට. පරිදියෙන් නෙමෙයි කේන්ද්‍රය. කේන්ද්‍ර කියන්නේ අපි තුලට. ඒ නිසා තමයි සියලු ආගමික හැම ශාස්ත්‍රවරයෙක්ම යම් යම් විවිධ වූ ආකාරයට මේ රහස කියලා තියෙනවා. නමුත් අපි ඒවා නිකන් ආගමික පාට හෝ වෙනත් දේවල් නිසා අත්හැරලා තියෙන විශේෂයෙන් අපි ගොත් බඹයක් තරම් තියෙන ශරීරය තුල ලෝකේ පිහිටනවා. එතකොට කිතු දහමේ තියෙනවා මේ දෙවියන් වහන්සේ ආත්මයක් වේ උන්වහන්සේ වැඩ සිටින්නේ මිනිසා තුලයි කියලා. හරි. එතකොට භගවත් ගීතාවේ තියෙන මේ පරමාත්ම තියෙන්නේ ওই ශරීර කූඩුව තුල කියලා. මනුෂ්‍යය තුල කියලා. මේ වගේ විවිධ ආකාරයෙන් මේ කියලා තියෙන එකම දේ. මේක අපි බලන්න ඕනේ අප තුල. මෙන්න මේ ක්‍රමවේදය අපි තුලට ගමන් කරද්දී තමයි අපේ සිත සමග මේ ගමන යන මේ ශරීරයත් මේ ශරීරයේ ගොඩනගපු සිතුවිලි වලින් හදපු මහා ආත්ම සත්‍යයත් අවබෝධ කරගන්න පුළුවන්. ඒකට සිත වෙනයි ආත්මය වෙනයි ප්‍රාණ ශක්තිය වෙනයි ශරීරය වෙනයි අපි යෝගාවචරයන් විදිහට හඳුනගන්න තියෙනවා. එතකොට මේ ආත්මගත පුද්ගලයාගේ මේ සිතුවිලි රටාවෙන් තමයි අපි ඊළඟ භවය හෝ ශරීරය හෝ මේවා නිර්මාණය කරගන්න. එතකොට අපිට මේ පැවරිලා තියෙන්නේ මේ යුගයේ ආධ්‍යාත්මික වශයෙන් අප තුල බැලීමේ ශිල්පීය ක්‍රමවේදය. අප තුල දකින්නකොට අප ලෝකය දකින්න පටන් ගන්නවා. ඒක හොඳට
අපි සිහි කල්පනා කරනකොට ලෝකයේ දෙස ඉඳන් අප දෙස බලන්න ගියොත් අපට විවිධ කෝණ වලට අපිව අඳුර ගන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රධාන කොටම තමාව හඳුනා ගැනීම කරන්න ඕනේ. තමා හඳුනා ගන්නවා කියන්නේ නම ගම වාසගම කරන රැකියාව සහ තනතුරු නෙමෙයි. ඇත්ත වශයෙන්ම මම හිතන්න ඕන කාත් එක්ක හරි මම කතා කරනකොට මං ඇයි මෙයත් එක්ක මේ කතා කරන්නේ? ඇයි මෙයාට මම මේ උපකාරය කරන්නේ? ඇයි මෙයාට මම බැන්නේ? ඇයි මට කෝපයක් ආවේ? ඇයි මම මේ දේ කරන්නේ? ඇයි මම දැන මේ ප්‍රාණඝාතයට හවුල් වෙලා මේ දේ වසවිස දාලා මේ පොළොව මේ වෙලා මේ ඇයි මම ලාභය සඳ මේ කරන්නේ? ඒ කියන්නේ හෘද සාක්ෂිය. මේ හෘද සාක්ෂිය තමයි ආධ්‍යාත්මික වේදිකාවට තියෙන වටිනාම සම්පත. මොකද ඒ හෘද සාක්ෂිය නැමැති මාර්ගයේ ගමන් කරේ නැති වුණොත්, ඒක හඳුනාගත්තේ නැති වුණොත් අපට මේ ආධ්‍යාත්මික ජීවිතය කියන දේ අවබෝධ කරගන්න ඒ ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. හෘද සාක්ෂිය කියලා කියන්නේම සබහා දහමේ ධනාත්මක මනුෂ්‍යයා තුළ තිබෙනා වූ යම් කාරණාවක්. එතකොට මේ තමා කරන කියන සිතන මේ ක්‍රියාදාමයන් තුළ එළඹගත් සිහිය මේ මොහොතේ මම හිතන්නේ මොනවද? මම කරන්නේ මොනවද? මම කියන්නේ මොනවද? කියන එක අපිට අවංකව සාක්ෂියට. මේක යහපත්ද මේක අයහපත්ද? අයහපත් නම් ඒ දේ නොකර ඉන්න, යහපත් නම් ඒ දේ කරන්න. මෙතනින් පටන් ගත්තොත් කෙනෙක් භාවනාව මෙන්න මේ තුලින් තමා තුළ තමාව දකින්න, තමා කියන තමා කරන තමා සිතන දේ පිළිබඳ දැකීම තමයි තමාගේ ඇතුළට යනවා, තමාව බලනවා කියන්නේ. මේ තුන්දොර මේ තුල රැඳෙමින් මට හිතෙන්නේ මොකද්ද මේ මොහොතේ? මොකද අපි ගොඩාක් වෙලාවට ඉන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ ස්වરૂප හදමින් යනවා. නමුත් අපි මේ මොහොතේ හිටියොත් අපිට මේ මොහොතේ සිදුවන දේ සිද්ධීන් අල්ලගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ මොහොත හිමි වුණොත් අර අතීතේවත් අනාගතේවත් හදන දේවල් වලින් ඒක ආධ්‍යාත්මික ජීවිතයට අදාළ කරගන්න බෑ. ආයත වෙන්නේ අනාගතයේදී දුක් වෙන්න. ඊළඟ තත්පරේදී. ඒ නිසා තුන්දොර පිළිබඳ සිතන කියන කරන දේ පිළිබඳ දැඩිව සාවධාන වීම, තමා පිළිබඳ සම්මා සතියෙන් සාවධාන වීම, තමා දේශ බලා සිටීමෙන් මේ ආධ්‍යාත්මික ගමන මුල් පියවරෙන් යන්න පුළුවන්, සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට යම් පරමාර්ථයක් තිබුණා නම් ඔබ මේ ඔබේ ආධ්‍යාත්මයේ කොයි ආකාරයෙන්ද වර්ධනය කරගන්නේ, කොයි විදිහටද අනාගතයේදී කටයුතු සිද්ධ කරගන්නේ කියලා ඉතා හොඳ අදහසක් ඔබට ලැබුණා. ඒ වගේම ඔබ මේ දවස්වල ඔබට ලැබෙන අවස්ථාවන් වලදී හැම විනාඩියකම, හැම තප්පරයකම, හැම විවේකයකම අපි දන්නවා ඔබ උත්සාහ කරනවා ඔබේ ගෙවත්ත වගා කරන්න. ඔබේ ගෙවත්ත කියලා කියන්නේ සමහර වෙලාවට කෙනෙක් කියලා තියෙනවා ඔබේ හදවත වගේ කියලා. ඔබ කොයිතරම් ප්‍රභාෂ්වරද කියන එක ඔබේ ගෙවත්තෙන් පේන්න තියෙනවා. ඔබ ඒ ඊටාම් පිරිසිදුවට පිළිවෙලට ඊටාම ලස්සනට තියාගෙන ඉන්නවා නම් ඔබේ හදවතත් ඒ වගේමයි. ඔබ අවුල් සහගතව, ඔබ අපිලිවෙල නම්, ඔබ හදවතින් කිසියම් වේදනාකාරී තත්වයක නම් ඉන්නේ, කොළ වැටිලා හැඩි වෙච්ච මිදුලක් බවට පත් වෙලා තියෙන්න පුළුවන් ඔබේ ගෙවත්ත. ඒ නිසා ඊටාම අවංක බලාපොරොත්තු සහගත අනාගතය දක්වා දැක්මක් සහිතව යන ගමනක මේ අපේ සීහෙල ගම්මානයේ නිර්මාතෘවරයා විදිහට අපේ පරිසර ගවේෂක, ඉතිහාස ගවේෂක තිලක් කන්දේගම මහත්මයාට ඉතා හොඳ දැක්මක්. ඒ නිසා ඔබතුමා වචනයක් කිව්වොත්, ඔබතුමා කිව්වොත් මේ අසවල් ජාතියේ ගසක් සිටවන්න ඔබේ ගෙවත්තේ කියලා, ලබන සතියේ වැඩසටහනට ඔබ එනකොට 100,000 ගණනක් තමන්ගේ වතුවල මේක හිටවාවි. ඒ නිසා මේ අවසාන විනාඩි කිහිපේ ඔබතුමා කියන දේවල් ටික ඉතාම වටිනවා. අසෙල මට සිද්ධ වෙනවා එක පැත්තකට යොමු කරන්න අපේ කට්ටිය. අපිට ලොකු බලාපොරොත්තු ඕනේ නැහැ. අපි පුංචි ගම්වැසියෝ. අපිට පුංචි ගෙදරක් තියෙනවා, පුංචි ගෙවත්තක් තියෙනවා. මේ මහා කලබගෑනිය, දැන් නැත්තම් මේ මහා රණ්ඩුව අපි ගත්තොත් කොම්පෝස් හැදීමේ රණ්ඩුව, රට කාබනික කිරීමේ රණ්ඩුවටක් මැදිහත් වෙන්නේ නැතුව ඒක අරගලයක් ගහ ගන්නවා නොයෙක් අය. ඒ අරගලයට මැදිහත් වෙන්න තු අපේ පුංචි ළමයින්ට අපිට කියලා දෙන්න පුළුවන්. ගෙදර වත්තේ ගහක් හදනකොට, පැලයක් හදනකොට පෝච්චියක නැත්නම් පුංචි ඉඩේ හදන්න පුළුවන් ගහ මොකද්ද කියලා තේරුම් ගන්න කියලා. සූර්යාලෝකයේ තදින් වැටෙන තැනක් තියෙනවනම් එච්චර වාසනාවන්ත තැනක් ආයේ කොහෙවත් නැහැ.
සූර්යාලෝකයේ හොඳින් වැටෙන තැනක් දැක්කොත් එතන සූර්යාලෝකයේ වැඩිපුර අවශ්‍ය සාක අපි ගත්තොත් එහෙම බටු තක්කාලි මිරිස් වගේ ගහක් හැදුවොත් උපරිම අස්වැන්න ගන්න පුළුවන්කම තියෙනවා. එතෙන්ද අමුතුවෙන් පොර එකතු කරන්න අවශ්‍ය නැහැ. අපි දකිනවා අපේ අර කිව්වේ මිදුල හැඩි වෙලා තිබුණු රොඩු ටික. එක තැනකට ගිහිල්ලා දාලා අතුගාලා ගිහින් දාලා තිබ්බනම් මාස 3ක කාලය තුල එතන ඉන්න ජීවීන් ඒක කොම්පෝස්ට් බවට පත් කරලා ඉවරයි. ඒකෙන් පොල් කට්ටක් විතර ගහලා අර වලට දාලා ඒ වලේ පැලේ හදපුවා. ඒ පැලේ හැදෙනට අපේ අයට බලා ගන්න පුළුවන්. ඒකට එකතු කරන්න තියෙන්නේ නැකතක් විතරයි. පුංචි ළමයින්ට නැකතක් හොයාගන්න බෑ. ලොකු අය උදව් කරන්න ඕනේ. මෙන්න මේ දවස්වල හොඳයි. මේ දවස්වල හිටවන්න. ලස්සන ගෙවත්තක්. ඒක මේ පුංචි ළමයන්ගේ හිත හරි පිරිසුදුයි. උන් විකෘති වෙලා නැහැ මේ සමාජයට ගැටිලා. එහෙනම් උන් ආපු ලෝකේ ඉඳලා ආපු තැන ඉඳලා තුනේ පිරිසුදු මනස තියෙනවා. උන් හිතට දෙන්න ඕනේ මේ ගහේ ගෙඩේ අපිටත් ළඟ කට්ටියටත් සත්තුන්ටත්. ඒක තමයි ආධ්‍යාත්මික බලය මේක අස්සට ගොනු වෙන විදිය. මෙන්න මෙතෙන් යන්න ඕනේ. අපි ඒක නෙමෙයි කරන්නේ. ඒක තමයි රාවණ බලය. රාවණ කියන්නේ සූර්යාගේ බලය. ඒක ගත්ත ක්‍රමවේදයන් ගසාකොල්ට ලස්සන ගෙවත්තක් හැදියා. ඒකම ගෙවත්තක් තමයි මම ආදර්ශයක් හැටියට හදන්නේ. මගේ ගෙදර මම පිට වෙලා යන වතුර ටිකත් පිරිසුදු පොකුණක් හදලා ඒ පොකුණ පිරිසුදු කරන්න කොහිල හදාලා තියෙනවා. ඒ කොහිල වල එක පැත්තක ලුණු මිල තියෙනවා. එක පැත්තක නීරමුල්ලිය තියෙනවා. එක පැත්තක කතුරු මේ කටුවේට මුදු ගහක් තියෙනවා. රම්ප ගහක් තියෙනවා. කරපිංච ගහක් තියෙනවා. මේ ටික බලාගත්තාම මේක හදන්න කාටවත් හිතෙන්නේ නැද්ද? මේක තමයි කරන්න ඕනේ වැඩේ. නමුත් අපි රාවණ රක්තියෙන් කියලා රාවණ හොයනවා කියලා අපි කලේ පහුගිය දවස්වල මහා විහිළුවක්. සැබෑ රාවණයන් දැක්කේ නැහැ කවුරුවත්. වුන් රාවණයන් ගල් ගුහාවල හෙව්වා. ගස් දෙබල් වල හෙව්වා. මම බලාගෙන ගහ ගන්නව රණ්ඩු වෙනවා. එකම රාවණයන් හොයන කට්ටිය රණ්ඩු වෙනවා. හැබැයි යුතුයකම ඉෂ්ට කළා උඩ ඉන්න අය. සමහර අය නිස්සබ්ද කළේ හොයා ගන්නවත් බැරි විදියට. ඒ චරිත හොයන්න පුළුවන් නම් නිස්සබ්ද කළා උඩින් කළේ. සමහර අයගේ වචන පැටලුවා. වුන් කතා කරනවා දැන් කතා කරන වචන පටලව කතා කරන්නේ. හරි වචන කෙලියට එන්නේ නැහැ. නැවැත්තුවා. සමහර අය උම්මත්තක භාවයට ගෙනල්ලා මරලා දැම්මා. හොඳට ආපස්සට යන්න. මොකද උනේ කියලා සෙල්ලම් කරන්න එපා. මම කියනවා සෙල්ලම් කරන්න එපා මේ බලවේගය පිළිබඳ එක. තමන් වෙනුවෙන් ආත්මාර්ථකාමීව නම් ඒ බලය හොයන්නේ. ඒ කියන්නේ දඬු මොනරේ හොයාගෙන ඇවිල්ලා ඒක ප්‍රදර්ශනය කරලා තමන් කැපිපෙනෙන්න නම් මේ හදන්නේ. ඔහුට මං හිතන්නේ පැවැත්මක් තියෙයි කියලා උම්මත් එකෙක් වෙනවමයි. හැබැයි මහා රාවණයන් වෙනුවෙන් මේ ශක්තියින් හොයලා මේ ශක්තියින් පාවිච්චි කරන්නේ කොහොමද කියලා සමස්ත ජනතාවට මේක කියලා දෙනවා නම් ඔහුට පැවැත්මක් තියෙයි. මම දකින එක සිදුවීම මම බලාගෙන ඉන්නේ මේ වදියාවේ. ඉතාමත්ම හොඳින් බලා ඉන්නවා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. සැබෑ රාවණයන් මතුවෙමින් ඉන්නවා. සැබෑ රාවණයන් මේ රටේ යම්කිසි සාධාරණ පාලකයෙක් තුලට ඇතුල් වෙන බවත් මම දන්නවා. ඔහුව මෙහෙවන බවක් දන්නවා. ඒ දියසේනද කවුද කියලා මම දන්නේ නැහැ. ඔය ඉන්නවද කියලා මම දන්නේ නැහැ. පාර්ලිමේන්තුව අස්සෙම ඉන්නවද දන්නෙත් නැහැ. හැබැයි ඒ වෙනස කරන බව දන්නවා. ඒ වෙනස කරන්න අවශ්‍ය පසුබිම හැදමින් තියෙන බව දන්නවා. නැත්තම් මෙච්චර කල් මේ මේ රාවණ වැඩසටහනට මේ නාලිකාව තුල ඇදෙන්න බෑ. මේක තුල තිබෙන ආත්මාර්ථකාමී හැඟීමක් නම් මේ වැඩසටහන මේ වෙනකොට නවත්තලා ඉවරයි. අපි නෙවෙයි නවත්තන්නේ. නවත්තිය යුතු අය විසින් ඒක නවත්තනවා. එහෙනම් ඇයි මේක නවත්තන්න නැතු යන්නේ? මේක තුලින් ඒ සැබෑ උත්සාහය ගන්න බව ඒගොල්ලන්ට පේනෙන නිසාවටමයි. මම එනවා පොළොන්නරුවේ ඉඳලා මේ මගේ ෆෝන් එකේ තියෙන ලියුමත් අතේ අරගෙන. මොකද අර තැන් වලින් පරීක්ෂා කරලා මාව ඒවා කියලා නැහැ. කිසිම තැනක මාව නවත්තන්න උත්සාහ ගත්තේ නැහැ. මේ මහා රාවණයන් විසින් මං හිතන්නේ පණිවිඩය දෙනවා. යන්න අරින්න. මේ යන්නේ මේ කාර්යයටයි කියන කාරණාවට. ඒකයි මම කියන්නේ. ඔබත් මමත් කරන්නේ ලොකු සේවයක්. අනාගතය යහපත් කරන්න 2031 වෙනකොට යහපත් තැනක් කරන්න මේක අවශ්‍ය පසුබිම හැදීමේ අපේ කොටස අපි කරලා අපි අයින් වෙන්න ඕන කියන එකයි මම කියන්නේ. තවදුරටත් ඒක ග්‍රහණය කරලා ඒක තුල ලකුණු දාගෙන වැජෙන්න උත්සාහ ගැනීමම නෙමෙයි කරන්න තියෙන්නේ. මෙහි පිට ඉපදුණු සෑම කෙනෙක්ම
තමන් හැමතිස්සෙම හිතනවා තමන් මොනවද තමන් ඉපදුණු පොළොවට කරන්න ඕන කියලා. මේ ඉන්නේ ඒ සියල්ල තමන්ගේ වගකීම හරියාකාර විශ්ට කරන මිනිස්සු. ඒකට තෝතැන්න හදන්න. ඒකට පොළොව හදන්න පුළුවන්කම ලැබුණා සියතට. කිසිම ලාභ ප්‍රයෝජනයක් ගැන නොසිතා නොසලකා මේ කාරණාව කරන්න. ඒ නිසා මේ කාරණාවේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකාගාරයේ ඔබ බොහොම ගෞරවයෙන් සිහිපත් කරන ඒ වගේම සියත Voice of Asia මාධ්‍ය ජාලය අපි අද වැඩසටහනට සහභාගී වුණු විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ පරිසර ගවේෂක ඉතිහාස ගවේෂක සීහෙල ගම්මානේ නිර්මාණය කිරීම තුළින් හෙළ අසුර අධිරාජ්‍ය යලි ඉදි වෙනවා. ඒ ස්ථානයේ ඇල හැරුණ තැනින් ජාතියම හරවන තිලක් කන්දේගම මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආයුෂ බොහෝ වේවා කියන ප්‍රාර්ථනාව මා තනිව නෙවෙයි කරන්නේ. නිවෙස් වල ඉන්න හැමෝටමත් හදවතින්ම මේක කියවෙනවා. ඒ වගේම තමයි අංගම්පොර ගුරු උපදේශක ආධ්‍යාත්මික පරිශ්‍රක යෝගාවචර අසේල ගුණරත්න මහත්මයා බොහොම දීර්ඝ කාලයක් තිස්සේ කොයිතරම් කාර්යබහුල කටයුතු තිබුණත් මේ වැඩසටහනට පැමිණෙන ඔබතුමාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම ප්‍රේක්ෂකාගාරයේ ඉන්න සියලු දෙනාගේ ආශිර්වාදයත් එක්ක ඔබ බොහොම ආරක්ෂිතව බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. තාම කල්පනාවෙන් වැඩ කරන්න කියලා කියන්නේ මේ මොහොතේ Taman මොනවද කරන්න කියලා හිතන්න. ඒක තමයි හරියම වැදගත් වෙන්නේ. අතීතයේ කළ දේවලුත් අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන දේවල්ට වඩා මේ තප්පරේ Taman මොනවද කරන්න කියන කාරණාව. එහෙම වුණොත් අතීතය ගැන පසුතැවිලි නොවි අනාගතයේ බොහොම සතුටින් ගත කරන්නට පුළුවන්කම ලැබේවි. දැල් වූ රාවණ පහනේ ශක්තිය ආශිර්වාදය ලැබීමෙන් අඳුර දුරු වී ආලෝකයේම උදා වේවා. ඔබ සියලු දෙනාට සුවදායක රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.